බුදු සරණයි. අපි දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කළ සද්ධර්මය අවබෝධ කර ගැනීමටත් අවබෝධ කරගෙන භාවිතා කරන්න පුහුණුව ලැබීමටත්. ඒ භාවිතා කරන කෙනාට තමයි ධර්මානුකූල කෙනා කියලා කියන්නේ. මගපලලාභිය කියන්නේ. භාවිතා නොකරන කෙනාට නෙවෙයි. කොච්චර දහම ඇහුවත් භාවිතා කරන්න බැරි නම් ඔහු සතර අපායේ ඉක්මවල නැහැ සතර අපායේ. ඒ නිසා භවයේ ඉක්මවෙලා නැහැ. අපි බැලුවත් අඟුලිමාලගේ වටින්නේ ඇඟිලි කපන අඟුලිමාලද බුදුහාමුදුරු සරණ ගියාට පස්සේද අපි ගරු කරන්නේ කාටද? එතනම තියෙන උත්තරය අපිට. අඟුලිමාල බුදුහාමුදුරුගේ පස්සේ ළමයි යද්දී බුදුහාමුදුරු පස්සේ තෙලවන්ගේ කඩුවක් කරා. ඒ දරුණු කෙනෙක්. ඒ කියන්නේ දේශය භාවිතා කරන කෙනෙක්. තමන්ගේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා ඕන පාප ක්‍රියාවක් කරන්න සූදානම් කෙනෙක් අඟුලිමාල. මේ දහම අහන්න සුදුසුකම බුදුහාමුදුරු විසින් උපක්‍රමශීලීව. ඔහුගේ පෙර සංසාර පුහුණුව පෙර සසරේ ඔහු පුහුණු කරන් ආපු පුරුදු කරන් ආපු ඥාණය මතුවෙන විදියට උපායක් යොදලා අඟුලිමාල නවත්තගත්තා. නවත්තලා කෙටි කරුණු කීපයක් කතා කරනකොට අඟුලිමාලට තමා ගැන තේරුණා. තමන් වැරදි දෙයක් කර කර ඉන්න බව. එතකොට වහා හැල්ලුවක් දැනුණා. බොහොම සැනසෙල්ලක් දැනුණා. එතනදී ඔහුගේ ජීවිතෙන් ඔහු සමුගත්තා. ඔහු ඒ ක්‍රියාත්මක වුණු ජීවිතෙන් සමුගත්තා කියන්නේ දුසිල්ලත් භවෙන් මිදුණා. ඒක තමයි සීලය කියන්නේ. ඔහු ඒ සීලයේ තියෙන ආනිසංසය ඔහුගේ ජීවිතය තුළ භාවිතෙන්ම දැක්කා. දැකලා ඔහු රහත් වෙනතුරු ඔහුගේ සියලු කෙලෙස් අයින් වෙනතුරු ධර්මානුකූලව ජීවත් වුණා. ඒ බොහොම කෙටි කාලයක ඔහු රහත් වෙන්නේ. ඒ රහත් වෙනකන් ගත කරේ බුදුහාමුදුරු දේශනා කර දහම භාවිතා කරමින්. ඒ කියන්නේ ලෝකයෙන් මිදෙමින්. අපි අන්න එතෙන්ට ගරු කරන්නේ. අපි ඒ අඟුලිමාල තමයි ගෞරවයෙන් සිහිපත් කරන්නේ. චෛත්‍ය බැන්දේ අඟුලිමාල හොරාගේ ඇට තැන්පත් කරන්නේ නෙමෙයි අඟුලිමාල මහරහතන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරන්නේ. ඒ වගේ අපි තේරුම් ගත්තොත් අපි දහම නැති තැන දහම් භාවිතා කරන්න බැරි තැන සීලවන්තයෝ නැහැ. පව් කරගන්නයි ඉන්නේ. එබැවින් අපි මේ උත්සාහ කරන්නේ අන්න ඒ වගේ සීලවන්තෙක් වෙන්න අපි තුල තියෙන සාහසිකකම් තමන්ට එරෙහිව තමන්ගේ ක්‍රියාත්මක වීම අවබෝධ කරගෙන මේවා නවත්තලා මේවා මෙල්ල කරගෙන ඇත්තටම තමන්ට තමන්ගේ අනුග්‍රහය ලබා ගන්න. මේ තමන්ට තමන්ගේවත් අනුග්‍රහය නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ එතන. ඔබට ඔබ තේරෙනවා ඇති මේ කියනකොට ඔබ කෙරෙහි අනුග්‍රහය දෙනවනම් ඔබ සසරෙන් ගලව ගන්න පුළුවන් ඔබට විතරයි. ඔබ සසරෙන් ගලවන්න මේ ලෝකෙ කොතෙක් බුදුන් වහන්සේලා පහළ වුණාද? ගංගානම් ගඟේ වැලි ගානට අපිට බුදුන් වහන්සේලා හම්බුණා. අපිට බැරි වුණා. බුදුන් වහන්සේලා බැරි වුණා අපි සසරෙන් ගලවන්න. නමුත් බුදුන් වහන්සේලා ඉද්දී අපි හිටියා. අපිට එහෙම බැරි වුණේ ඇයි? අපි සුදුසුකම් හදාගත්තේ නැහැ. උන්වහන්සේ දේශනා කරන ධර්මයක් අවබෝධ වෙන විදියට අපි හිත පාවිච්චි කරන්න සුදුසුකම අපි හදන් ආවේ නැහැ. ඒ සසර පුරුද්ද අපිට නොතිබුණු නිසා බුදුන් වහන්සේලා පහළ වෙනවා බොහෝ දුර්ලභ කාලයකට. අති දුර්ලභ. ඉතා දීර්ඝ කාලයකට පසු බුදුවරේ පහළ වෙනවා. අපි සසරේ පෙර අපාවල සතර අපාවල ගිහිල්ලා කැරකිලා. තිරිසන් ආත්මවල ඉඳලා මහා පහත් තැන්වල ඉපදිලා කල්ප ගණන් දුක් විඳලා එනකොට බුදුවරෙක් ඉන්නට ඇති. අපිට හම්බුණා. කියන දේ තේරුන්නේ නැහැ. තේරුණා නම් අවබෝධ වුණා නම් සසර බය අපිට තියෙන්න ඕන. මේ සසර එක්තරා මේ මහා පොළව සසර කියලා හිතුවොත් ඒකේ තියෙන වැලි ඇටයක් තරම් පුංචි ආත්මයක් මේ මනුස්සාත්මය. එතන චුට්ටි ආවිසක් මේ තියෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ හැමෝටම. මෙහෙම කිව්වට ඇඟට දැනෙන්නේ නැහැ. මොකද හේතුව ඒ සුදුසුකම වුන් ගාව නැහැ. ඒ සුදුසුකම තියෙන කෙනා සුදුසුකම් නැති කෙනෙක් එක්ක ගලපා බලන්න යන්න එපා. ඔබට සුදුසුකම තිබෙනවා නම් මේක තේරෙනවා නම් ඔව් ඉතින් මේ තරම් භයානක සසරක ඉඳලා මම මේ අනුන්ට බනිනවා කියන්නේ මම බනින කර්ම ටික එකතු කරගන්න. අනුන්ට විරුද්ධ වෙලා මම මේ කර්ම ටික එකතු කරනවා. කර්ම ටික කියන්නේ විපාක ගොඩක් මේ එකතු කරන්න කියලා ඒ ඥාණය එන්න ඔබට. ඒක කරන වෙලාව වෙන්න ඕන නොකරන කෙනෙක් බවට පත් කරන්නේ අන්නේ ඥාණය විසින්. ඒක බුද්ධ වචනය ඔබ තුල භාවිතා වෙනවා කියන ඔබට ඒ වෙලාවේ පේන්න ඕන මම මේ පවක් නේ කරන්නේ මම මේක ගෙවන්න එපායි. කොපමණ කලක් ගෙවන්නද? ජීවිල ඉවර වෙන දෙයක් නෙවෙයි. නේද? එහෙම ඉවර වෙන්නේ නැහැ නේ. ඉවර වෙන්නේ පිරිනමන පාපු දවසට රහත් වෙලා. එතකන් කර්මය තියෙනවා. ඒ කියන්නේ බුදුන් වහන්සේ 16 සප්පල දුන්නේ. නේ?
මුගලන් හාමුදුරන්ට හොරු ගැහුවේ. ඒ රහතන් වහන්සේ රහත් වුණාට පස්සේ ගලක් ඇවිල්ලා ගල් ලෙනට හිර වෙලා පිරිනම් පාන්නට උනේ. රහතන් වහන්සේලාට තෙල් කටාරම් වල ගිනි ගන්න උනේ රහතන් වහන්සේලා උල් වල තියුවේ. ඒ නිසා මේක ඉවර වෙන්නේ පිරිනම් පෑවම. එතකන් මනුස්ස ලෝකේ කය දිනකම් විපාකයි දී. ලෙඩ කියන්නේ අපි කරපු අය විපාක. තේරුණාද? මේ ලෙඩේ එක්කෙනෙකුට හැදෙන්න පුළුවන්, ගමකට හැදෙන්න පුළුවන්, රටකට, ප්‍රාන්තයකට හැදෙන්න පුළුවන්. රටටම හැදෙන්න පුළුවන්. තුන් ලෝකෙට හැදෙන්න පුළුවන්. ලෝකෙටම හැදෙන්න පුළුවන් මේක. එතකොට මේ මිනිසුන්ගේ කර්ම විපාක, කර්ම පත ලෙස ජීවිතේට එන හැටි. පව් කරන යුගේ වැඩි වුණාම, පව් කරනවා වැඩි වුණාම ඒ පැත්ත විනාශ වෙන්නේ ඒ පැත්තට එනවා කර්මය. වසංගත රෝගයක් විදියට එන්න පුළුවන්. අමනුෂ්‍ය බලපෑමක් විදියට එන්න පුළුවන්. ඒ වගේ ලෝකයේ මේ පව් කරන ලෝකෙටම එනවා මේක. දැන් මේ වගේ දේවල් ඇවිල්ලා තියෙන්නේ. මේක වෙනස් කරන්න නම් සීලවන්තයෝ බිහි කරන්න ඕන. ලේසි නෑ සීලවන්තයෝ බිහි කරන එක. සීලවන්තයෝ බිහි කරන්න ඕන දුසිල්ලත් අය අතරින්. දුසිල්ලත් අය සීලවන්තයෝ කරන එකනේ කරන්න තියෙන්නේ. ඉතින් එයාලා සුදුසුකම් හදලත් නැතිනම් ඔවුන්ගේ හිතේ එකඟතාවක් නැතිනම් මේක නොවන දෙයක්. කොච්චර අසීරු දෙයක්ද කරන්න නේ. එතකොට බුදුවරේ කොච්චර අමාරුවෙන් මේ සසරට කැමති සසරේ පව් කරන කෙනෙක් සසරෙන් ගලවන්න හදනව නැද්ද කියලා හිතෙන්නේ. අපිට මේ කියද්දිත් අපිට කොච්චර අමාරුද කියලා හිතන්න නේ. අනුන්ට ඔරවන එක නවත්ත ගන්න. අනුන්ට විරුද්ධ වෙන එක නවත්ත ගන්න අපි තුල තාම ඉඩ තියෙනවද බලන්න. නේ අපි ඒ සිත මරණාසන්න වෙලාවට ආවොත් දුගතියනේ. හිත දුගතියක් නේද? දුගතිය බවට පත් වෙන්නේ හිත. හිතේ තියෙන කෙන් විඳවන්නේ අපි. අපි විඳවන්නේ හිතෙන්. හිතෙන් සමාධිගත වුණා කය තියෙන දේ නොදැනිය යනවනේ. කය තුවාලයක් තියෙනවා සමාධිගත වුණු කෙනාට කය දැනෙන්නේ නැහැ. එහෙනම් හිත තමයි මුල් වෙන්නේ. මනෝපුබ්බංගම ධම්මව කියන්නේ මන ආයතනේ නිකුත් කරන්නා වූ සංඥාව අතීත රූපය මුල් කොට කෙලෙස් නිර්මාණය වෙලා එතනින් අපි ඒක නොදන්නකම නිසා ඒ වෙලාවට උදව් වෙනවා මේ ගැන නොදන්න එක. මේ මගේ හිතේ හටගත්ත කෙලෙස් ටිකක් නේද? ඒ කෙලෙස් ටිකට නේද මට මේ බාහිරේ පේන්නේ කියලා ඒ හිතන ඥාන දර්ශනෙ තෙන්ට එන්නේ නැහැ. එතනින් තමයි අපි සිල්වතෙක් වෙන්නේ. ඒ ඥාන දර්ශනය આવත්. නමුත් ඒ ඥාන දර්ශනෙ තෙන්ට එක්ක වෙන්නේ නැතුව ඇති ආවත් ඒ ඥාන දර්ශනයට වඩා අපේ කෙලෙස් බලවත් ඇති. කෙලෙස් බලවත් නම් ඒ ඥාන දර්ශනෙ ගොඩාක් වෙලා භාවිතා කරන්න වෙනවා. ඒ කෙලෙස් පතේ විනාශ වෙනකම් දහම බලවත් කරගන්න ඕන අපි තුල. ඒක අපි කොච්චර කැප වෙන්න ඕනද නේද? එතකොට ලොකු උසස් කෙනෙක් වෙන්න අපි කොච්චර ඉගෙන ගත්තද? එක පන්තිමේ පොඩි රස්සාවක් ගන්න පන්ති කීයක ඉගෙන ගත්තද? කොච්චර පාඩම් කරන්නද පොත්? පාඩම් කරාම අවසානයේ හම්බෙන රස්සාවක්. රස්සාව හරහා සල්ලි ටික හරහා බත් ටිකක් කන්න හම්බෙලා තියෙන ඉහ දෙයක් හම්බෙන්නේ නැහැ. අපි මේක හිතලා පොඩි දෙයක් කරන්න කොච්චර දඟලනවද අපි? කවුරුත් එච්චරයි. එතකොට දැන් නිවන් දකින්න ඊට අන්තයි. ලේසි නෑ. ඔබට ඔබේ හිතට එනවා අරගෙන ආතුර කියලා. දැන් ඔබ නිවිලා දින්නේ ගිනි අරන්. ඔබ ගිනි ගන්න. ගින්න කියලා මොකද්ද තියෙන්නේ? බැලුවා මේ සංඥාව. මේ හැඳිරීම. හැඳිරීම කියව මනසේ පහළ සංකල්පේ. ඒතර ඕ සංකල්පේ පරද්දන්න මට පුළුවන්ද ඔබේ සංකල්පේ පරද්දන්න? පිට කෙනෙකුට පුළුවන්ද? බුදුන් වහන්සේට පුළුවන්ද ඔබේ සංකල්පේ පරද්දන්න? බෑ. ඔබේ සංකල්පේ පරද්දන්න පුළුවන් කාටද? ඔබට විතරයි. අන්න ඒක තේරුම් ගන්න ඕන අද අපි. ඒක නිසා එහෙම බැරි සමාජයක් තුල පුළුවන් කෙනෙක් වෙන්න බුදුවරේ කොච්චර අමාරුවක්ද ඔය වගේ ගෝල පිරිසක් හදලා ඒ අවසානයේ නිවන් දකින්න දහම් දෙසන එක. බුදුවරු කී දහක් උදව් කළාද එක්කෙනෙක් නිවන් දකින්නකොට? කී දෙනෙකු බුදුන් වහන්සේලගේ අනුග්‍රහය ලැබිලා දෙයා එතෙන්ට තල්ලු වෙලා ඇවිල්ලා යම් බුදුවරයෙක් යටතේ සීලු කෙලෙස් නැසෙන්නේ. ඒකට අපිට පුළුවන් වෙන්න ඕන අන්න අර හිතේ හටගත්ත කෙලෙස් ටික කෙලෙස් හට ගන්නකොට මේ කෙලෙස් ටික දකින්නවා කියන්නේ දහම මතුවල හිතේ. දහම මතු වුණොත් Tamanට කෙලෙස් පෙනෙන ඇස් දෙක මුලින්ම එන ඔයකයි චක්කුං උදපාදි කියලා මුලට ගන්නේ. ඊට පස්සේ බුද්ධ ඥාන එනවා මේක මේ දුක නේද හටගත්තේ. මේ සංසාර බැම්මක් නේද හටගත්තේ. මේ කර්මය නේද හටගත්තේ කියලා දැක්මෙනවා ඥානං උදපාදි. ඒ ඥානය. ඒ දැක්මත් එක්කම ඥානය වැඩ කරනවා. එතකොට ප්‍රඥාව කියන්නේ සම්මා දිට්ඨිය මේ දුක කියලා ඒ තීරණය. බලන්න කොච්චර ලස්සන විග්‍රහයක්ද නේ බුදුහාමුදුරුගේ දහම ආනකොට මේව තේරෙන අය මහා පුදුම රසක් විඳිනවා. මේ ඒ අය නිරෝගී ඇත්තටම කිසිම ලෙඩක් ඇදෙන්නේ නැහැ. ඇද්ද වුණත් තප්පර ගානෙන් හොඳ වෙනවා.
එයාගේ රූප කලාප වල පාප ශක්තිය නෑ ලෙඩක් වෙන්න. එයාගේ ශරීරයේ තියෙන රූපස්කන්ධ වල පෙර ආත්මීය වශයෙන් එයාගේ මේ මොහොතේ ජීවය ලබා දෙන්නේ පෙර පින් ටිකකින්. ඇඟ පවත්තන්නේ. කිලිටු කදුක හෝ මලකඩ හෝ තියෙන මට්ටමේ චිත්ත රූප එයාලා ගාව නෑ. දහම ඉන්න අය ගාව තියෙන ඔක්කොම කුසල් සිත්. කුසල් සිත් ආසන්නව තියෙන බොහෝම දියුණු සිත් නිසා එයාලට ලෙඩක් හැදෙන්න තියෙන ඉඩ 100%න් අඩුයි කිව්වොත් වැඩි ඊටත් අඩුයි. හැදෙන්නෙම නෑ. හැදුනා පවතින විදියක් නෑ. ඔව් ගාව පාපයක් ඒ වෙලාවේ මතු වෙලා නැති නිසා තියෙනවා. මතු වෙලා නැති නිසා. මතු වෙන එක නවත්ත ගත්තේ මේ ධහමෙන්. ධම්මෝහ වේරක්කති ධම්මචාරය කියන්නේ ඔන්න ඕකට. නැතු දහම් දන්න කෙනා රකිනවා නම් මේ මැරෙයිද කෝටි ගණන් මේ ලෝකේ. මේ මැරෙන්නේ ඉන්දියාවේදී බුදුන් උපන් රටේ මැරෙන්නේ. ඒක නිසා ඒකනේ අදාළ නැහැ. ඔබ තේරුම් ගන්න දහම මතු වුණොත් ඔබේ හිතේ. ඔබේ හිත පෙනුනොත් ඔබට. ඔබේ හිතේ හටගත්ත කෙලෙස් වල වරද දකින්න ශක්තිය දහම් මැස ඒ ඥානෙ බලවත් වුණොත් කෙලෙස් වලට පවතින්න බෑ ඔබ තුල. ඒ කෙලෙස් පරදිනවා. ඒ කෙලෙස් පරදින්න මතුවෙන මුල්ම ඥානය තමයි මේක දකින්න එක. හිත දකින්න පුළුවන් කෙනෙක් දිහා බලද්දි හිතත් පේනවා, එළී ඉන්න කෙනත් පේනවා. එළී ඉන්න කෙනා තමන්ගේ කෙලෙස් වලින් පේන්නේ හිත නොපෙනෙන වෙලාවට. මේක පාඩම් කරගන්න. පාඩම් කරන්න ගියොත් මේ කවුරු පාස් පෙල් දාන කෙනෙක් නැහැ. ඒ නිසා මේ පාඩම් නුන ප්‍රශ්නයක් නැහැ. මතක තිබුණොත් ඇති. එතකොට දැනෙන්නේ නැහැ නේ වැඩි. දැන් මට ඔන්න හිතුණා මෙයා හතුරා. මගේ හිත නෙපෙනුනොත් මට මෙයා හතුර කියලාමයි පේන්නේ. එතකොට ආපු කෙලෙස් ටික S2 බවට පත් වෙනවා. කෙලෙස් S2. කෙලෙස් වලින් ක්‍රියාත්මක වෙන S2 ආයතන දෙකක්. මේ කෙනා හතුර කියලා හිතට එනකොටම මට පේනොත් හතුරා කියන්නේ හිත තුල හටගත්ත සංකල්පයක් කියලා අන්න අර S2 හොසි වෙලා යනවා. එළිය කෙනා හතුර කියලා පේන S2 හොසි වෙනවා එතනමයි. අන්න ඒකටයි කියන්නේ සදහම් මැස කියලා. එතකොට දහම ඇස බවට පත් වෙනවා. අර උපන් කෙලෙස් යටපත් වෙනවා. යටපත් වෙනවා කියන එකේ තේරුම ඇසුරු වෙන එක නවතිනවා. නවතිනකොට දහම බලය බවට පත් වෙනකොට ඊළඟට නැවත නව කුසලයක් එන්න විදියක් නෑ. ඒකයි නූපන්න කුසල නූපදිනෝ කියන්නේ. දහම දන්න කෙනෙක් පෙර ආත්මීය සංසාර හුරුව බලවත් කෙනෙක් මේ චුට්ට අහනවා නම් ඔයිට වඩා දෙයක් නිවන් දකින්න නෑ. මම හිතනවා තියෙයි කියලා. චුල්ලපන්තක හාමුදුරු රෙදි කෑල්ල පිරිමැදලා අවබෝධ කරගත්තේ ඔය චුට්ට කිලිටි වෙන්නේ ස්පර්ශය නිසා කියලා. එහෙනම් ස්පර්ශය කියන්නේ මොකද්ද? ඔබේ හිතේ හට ගන්න දෙයිමයි ඔබට මේ දෙයක් ඇසුරු වෙන්නේ, ස්පර්ශ වෙන්නේ. බලන්න නේද කියලා. සිත කිලිටි නේද එතකොට? මෙයා හතුරා නම් මගේ හිත කිලිටිද පිරිසිදුද? කිලිටි. බුදුන් වහන්සේ කියන්නේ බුද්ධ ශාසනය කියන්නේ සිත කිලිටි එකද පිරිසිදු එකද? පිරිසිදු කරන්න නම් මම මොකද්ද කරන්න ඕනේ? හිතේ හටගත්ත කෙලෙස් ටික ඇසුරු නොකර ඉන්න ඕන. කෙලෙස් ඇසුරු නොකරන්න නම් මගේ ගාව මොනවද තියෙන්න ඕන? සද්ධර්මය. සද්ධර්මය. එහෙනම් සද්ධර්මය ඔබ තුල බලයක් බවට පත් වෙන්න ඕන. සද්ධර්මයේ බලයක් බවට පත් වුණු ගමන් තමන්ගේ හිත පිරිසිදුයි, ඇස පිරිසිදුයි, ආයතන නිරෝධයි. පිරිසිදුයි කියන්නේ නිරෝධයි, ආයතන වැඩ කරන්නේ නැහැ. ඇහැට රූප පේන එක මට පේන එකක් නෙවෙයි. ඇහැට ඕක පෙනෙයි. හැඟීමක්, සංකල්පයක් නෑ. අන්න සංකල්පෙ මිදුණ වෙනවා. නෙක්කම්ම සංකප්ප කියන්නේ සංකල්පෙ මිදුණා. නෙක්කම්ම අව්‍යාපාද අවිහිංසා. සම්මා සංකප්පෙට හිත වැටෙනවා. සම්මා සංකප්පෙට හිත වැටෙන මොහොත කියන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය කියන්නේ ඔබට નિરાයාසයෙන් හිත තුල හටගත්ත කෙලෙස් ටික ඔබ තුල පහළ වෙනකොටම මේ මට කෙලෙස් හටගත්තා නේද කියලා හිතේ දැක්ම තමයි සම්මා දිට්ඨිය. ඒ දුක කියලා පේන එක. ඒ සම්මා දිට්ඨිය එනකොටම ඔබේ හටගත්ත සංකල්පය නැති වෙලා යන්නේ තේ මොහොතේම යන්නේ නැති වෙන එකටයි සම්මා සංකප්ප කියන්නේ. දැන් කොච්චර ලස්සන දහමදනේ බලන්න කොයිතන එකක් කියන්නේ ඔක්කොම. මේ ශාසනය අපිට එක වැඩයිනේ කරන්න තියෙන්නේ. හිත සුද්ධ කරන එක විතරයිනේ වෙන මොනවද කරන්න තියෙන්නේ. හිතට මොන බලයක් ඇව්වත් වැඩක් තියෙද හිත පිරිසිදු නැති මිනිහට. වැඩ නැහැ නේද? කරන්න කියපු වැඩේ කරගන්න බැරි නම් අපි මොන දැහන් වැඩුවත් වැඩක් තියෙද? වැඩක් නැහැ. අඟුලිමාලට අපි අද වඳින්නේ අපි නැවත මුල ටිකට ආවොත් අඟුලිමාල කියන්නේ බොහොම සාහසික කෙනෙක්. නම ඇහුවම මිනිස්සු කැලේ පොළවයට රිංගුවා කොළ වලින් එක වහගත්තලු අඟුලිමාල එනෝ දැක්කම බයට මිනිස්සු කරගනිපුවා. කුණු ගොඩවල් ඇස්සේ රිංගුවා. ඒ වගේ දරුණු රජවරු හැංගුණා. රජවරු හැංගෙනකොට තමයි මිනිස්සු කොහෙන් හැංගෙන්නේ? ඒ වගේ දරුණු කෙනෙක් වචනකින් මෙල්ල කරන්න පුළුවන් දහමක් මේ ඔබ අහන්නේ අද. ඒ වගේ මහා දරුණු කෙනෙක්
සුවපත් කරපු ලෝකෙට එයාගේ නම සිහිපත් කරලා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් බවට පත් කරපු දහම මේ අහන්නේ. මේ දහම මොන්ටම් බෑ. අපි හිතන්නේ පිරිත් ටිකක් ඇහුවම නිවන් දකි කියලා. පිරිත් කියන්නේ කියවන එකනේ. කියවන එක තේරෙනවද මේ ඇයිට? කර්ණීයමත්ත කුසලෙන් කියන එකේ තේරුම දන්නවද? නෑනේ. කර්ණීයමත්ත සූත්‍රය කිව්වේ කාටද මොකටද? නිකන් ගිහිල්ලා නොදන්න භාවනාවක් කරන්න ගිහිල්ලා හාමුදුරුවෝ ටිකක් කැලේක භාවනා කරනකොට ඒ හිටි දෙයියෝ කලබල වෙලා දෙයියෝ යක්ෂයෝ බවට පත් වුණා. යක්ෂ ආත්ම මවා ගත්තා. බෙල්ල නැති කඳ විතරක් මැව්වා. ඉමිසු බය කරා ඇත්තටම. බය කරේ මොකද? වැඩ නැති භාවනාවක් කරන නිසා. ඊට පස්සේ තමයි ඒ කට්ටිය බේරෙන්න ඇවිල්ලා බුදුහාමුදුරුවෝ හොයාගෙන ඇවිල්ලා කිව්වා අපිට එතන භාවනා කරන්න බෑ. එතන මහා බලපෑම් වෙනවා. ඊට පස්සේ තමයි කරණීයමෙත්ත සූත්‍රය කියන්නේ මාර්ගය. සූත්‍රය anu මාර්ගය කියන එකයි. ක්‍රමයක් කියන එකයි. බුදුන් වහන්සේ නිවැරදි ක්‍රමයක් මාර්ගයක් දුන්නා. මෙන්න මේ විදිහට එතෙන්ට යන්න. එතෙන්ට ගියාම දෙයියෝ උපස්ථාන කරා. දෙයියොත් 10 වුන්ගෙන් දහම අවබෝධ කරගත්තා. එහෙනම් අපි දහම නැතුව ඉන්නව නම් අපිට හොඳ උදව්වක් මේ පරිසරෙන් එන්න විදියක් නැහැ. අපි දහමයි කියලා වෙන එකක් දහම කිව්ව නිසානේ හැමෝටම ප්‍රශ්නේ වුණේ ඉන්දික සූත්‍රේ. ඉන්දික කියලා සූත්‍රයක් තියෙන සංයුක්ත නිකායේ. හාමුදුරු කෙනෙක් ගිහිල්ලා භාවනා කරනකොට යක්ෂයෙක් ඇවිල්ලා කිව්වා මොකද්ද ඔය කරන භාවනාව? ඕක කරන්න එපා ගිහිල්ලා දහම අහගන්නේ කිව්වා. ප්‍රශ්න ඇහුවනේ හාමුදුරුන්ගේ. ඉන්දික කියලා යක්ෂයෙක්. ඒක යක්කුවක් කැමති නෑ දහම නැති තැනට. අනේ පිළිසිටු බුදුහාමුදුරු හම්බෙන්නේ යද්දි කනත් රෑ බය වුණා. බය වුණාම යක්ෂයෙක් කිව්වා හා බය වෙන්න එපා මං ඉන්නේ ඔබට ආරක්ෂාවට. යක්ෂයා එළිය දැල්වගෙන හිටිය බුදුහාමුදුරු හම්බෙන්න යනකම්. එතකොට දහම ඉන්න කෙනාට ලැබෙන ආනිසංස මේ කියන්නේ. එන දහම නැති තැනකට තියෙන්න බෑ මේ ආනිසංස. එන රෝග බහුල වෙන්න ඕන. රෝග බහුල වෙනවා. රෝග නැති වෙන්නේ දහම තියෙන තැන. දහම නැත්තම් මේ රෝගේ නවතින්නේ නැහැ. මේක කවදාවත් නවතින එකක් නෙමෙයි. බෙහෙත් වලින් කරන්න පුළුවන් ටිකක් තියෙනවා නැත කියන්නේ අපි. කරන්න පුළුවන් ටිකක් කරයි. මැරෙන එක නවත්තන්න බෑ. මැරෙන කෙනා මැරෙනවා. ඒ දහම ඉන්න කෙනා කොහොමත් මේවට අහුවෙන්නේ නැහැ. ඔබ දන්නව දහම තුල පූතිකත්ත තිස්ස හාමුදුරු කුණු වෙලා හිටි පෙර ආත්මේ කුරුල්ලෝ හැම ගහලා කුරුල්ලෝ උණු වතුර බස්සපු කෙනෙක්. ඔබ අහලා තියෙන මේ කතාව. මේ ආත්මේ කුණු වෙලා හිටි ඔක්කොම හාමුදුරු යදාය හාමුදුරු දාලා ගියා. අවසානයේ බුදුන් වහන්සේ වඩින තෙන්ට ආනන්ද හාමුදුරුවන්ට දෙන්න දුන්නේ තරම් පිළිගතක් තිබ්බේ දුගදක්. ගඳ වැඩි නිසා ගියේ. ඊට පස්සේ බුදුහාමුදුරු තනියෙන් ගිහිල්ලා නාවල උණු වතුරෙන් ඔබ දන්න කතාව මම මේ කියන්නේ. සිවුරක් අන්දලා දහම් දෙසුවා. බෙහෙත් කර කතාවක් අහලා නැහැනේ බුදුහාමුදුරු බෙහෙත් තරන් යන්නේ නැහනේ. යුතුයකමක් කරා. ඔහුට වේදනාව අධික වේදනාවේ මේක අහන්න බැරි නිසා උපස්ථාන කළ බුදුහාමුදුරු ඔහු සම්බන්ධ කරගත්තා. ඔහුට අනුග්‍රහය දෙනකොට හරි සතුටක් එනවා අනිත් හාමුදුරු දාලා ගියපෙල. අන්නේ සතුට උපදවල තමයි දහම් දෙසුවේ. පෝතිගත මහරහතන් වහන්සේ වෙනකන් දහම දේශනා කරා. ඒතර අපි තේරුම් ගත යුතුයි මේ වගේ කුණු වෙච්ච කෙනෙක් මේ දහමෙන් සුවපත් වෙලා නිවන් දකින්නකොට ඔබ ඉස්සෙල්ලා පටන් ගන්න වැඩේ දැන්. ඔබට පටන් ගන්න වැඩේ කියලා අමාරු වැඩක් බාහිරින් කරන දෙයක් මෙතන නැහැ. හිත සුද්ධ කරන එක තියෙන්නේ. හිත සුද්ධ කරන්න පුරුදු වුණාම ඕන බාහිර වැඩක් කරන ගමන් හිත සුද්ධ කරන්න පුළුවන්. දැන් ඔබ මේ වාහනේ යනකොට මුලදී ඩ්‍රයිවිං පුරුදු වෙද්දී ඇක්සලරේටරේ නේද? ඒක අතල බ්‍රේක් එක, ඊළඟ ක්ලච් එක. ඕව පාගද්දි පොඩ්ඩක් හොරෙන් බැලුවා. එක්සැමිනර් ගහද්දි බැලුවනේ බලලා තමයි කකුල තියන්නේ ඒකට. ඔටෝ ජියර් ගැන නෙවෙයි මම මේ කියන්නේ. ඔටෝ ජියර් ගැන මේ ඊයේ පෙරේදාපුවනේ. හැබැයි ඒවෙන් ට්‍රයල් පෙන්වන්න දෙන්නේ නැහැ. මේ කකුල තියන්න ඕන බ්‍රේක් එකට කියලා මතක තියා. දැන් මේ ඩ්‍රයිවිං පුරුදුණු කෙනත් ඒක බලනවද? කතා කර කර යන්න බෑනේ ඉස්සර කතා කරෝ ජියර් එකට අත ගියාම වෙන ජියර් එකක් වැටුනේ. පුරුදු වෙද්දී. දැන් කතා කරත් ජියර් එක මාරු කරන්න පුළුවන්. ක්ලච් එක බ්‍රේක් එක ඇක්සලරේටර් අඳුර ගන්න පුළුවන්. ඉරියව් අදාළ නැහැනේ මේකට. කතා කරන ඉරියව් අදාළ නැහැනේ ඇතුළේ ක්‍රියාවට. කෙනෙක් දැක්කම සැලියුට් එක ගහන ගමන් බ්‍රේක් කරනවා, ඇක්සලරේට් කරනවා, ජියර් එක මාරු කරනවා නේද? අනිත් අතින් සැලියුට් කරනවා, අනිත් අතින් ජියර් මාරු කරනවා. ඔබ දැකලා තියෙන තරම්. මේ ඔක්කොම කරන්නේ බාහිර ක්‍රියාව තුල ඉඳගෙන. ඇතුළේ ක්‍රියාව කරන්නේ. එහෙනම් ඔබ මතක තියාගන්න දහම හඳුරගත්තට පස්සේ කෙනෙක් එක්ක කතා කරද්දී තමන්ගේ හිත පේනවා. හිතේ හටගන්න කෙලෙස් පේනවා. පේනෝ කියන්නේ S2 ඇවිල්ලා චක්කුන් උදපාදී. ඒ කෙලෙස් වල වරද පේන ඥාන එනවා. ඒ වෙලේ වරදත් මෙනෙහි වෙනවා. අපි ඉපදෙව්වේ නැහනේ කෙලෙස්. ඔබ හැදුවේ නැහැ. ඔබට හැදුණා. අනාත්මීයව හැදුණා. දැන් ඔබ දකිනවා නම් ඔබ ඒකට එකඟ නැතිනම් ඒක තමයි ඥාන දර්ශනය.
එකඟ නැහැ කියන්නේ ඔබ දහම භාවිතා කරන තැන. ටික දවසක් යනකොට මේ කෙලෙස් වල ශක්තිය හීන වෙලා අඩපණ වෙලා යනවා. මේවට එකඟ නොවෙන්න ඔබ අකමැති නම් යම් කෙනෙකුට ඔහු එන එක නවතිනවා. ඔබ කැමැති වෙන්න ඔහු එන එක නවතින්නේ නෑ. ඔහු හැමතිස්සෙම එනවා. ඊළඟට ඔහු නවතිනත් ඉතින් ඔබ එලවන්න ඉඳ තියෙනවා ගෙදරින්. එයයි ඇවිල්ලා ඔබේ ගෙදර නැවතිලා ඔයයි යන්න කියලා එලවයි. ඒ වගේ තමයි කෙලෙස් වල හැටි. ඔබ කෙලෙස් ඇසුරු කරන්න මේ කෙලෙස් ටික හැම මොහොතෙම ඔබ ගාව මතක් වෙවි ඉන්නවා. ඔබ කියන්නේ මතක් වෙනවා කියලානේ. මතක් වෙනව නෙවෙයි මේ රූපේ උපදිනවා. උපදිනකොට ඔබ උඩ බලාගෙන ඉඳලා දැන් මේකමයි කියවෙන්නේ. බත් කන්න ගියත් ඒ නමමයි කියවෙන්නේ. නැද්ද? නිදා ගන්න ගියත් ඕකමයි. ඔය හතුරම තමයි පේන්නේ. බත් කන්න ගිය කියන්නේ මං ඕකුන් තියන්නේ නැහැ කියලා. ඉතින් බත් පැත්තේ ඉන්නවද ඔය මිනිහා? මං හිතන්නේ එහෙම තමයි. වතුරක බොන්න ගියත් නාන්න ගියත් ඔය මිනිහා තියන්නේ නැහැ කී බොන්න. ඔබට තේරෙනවා මේ දහම කියන්නේ චතුරාර්ය සත්‍ය. චතුරාර්ය සත්‍ය කෘත්‍ය ඥානය මේ. සත්‍ය ඥානි කෘත්‍ය කොටස ක්‍රියාත්මක වෙන ආකාරය. එතකොට ඔබ දහම දන්න කෙනාට වතුර බොද්දි මේ සිතේනකොට පේනවා මේක වතුර බොන එකට අදාළ නැහැ. මේක සංස්කාර ධර්මයක්. මේක සංකල්පයක්. මේ උපාදාන ස්කන්ධයක්. එහෙම නැත්නම් මේක සිතුවිල්ලක්. සරල තැන. මේ සිතුවිල්ල අනිත්‍යයි. අනිත්‍යයි කියන්නේ ඇති වෙලා නැති වෙන එක. ඇත්තද නැද්ද? අන්නේ ප්‍රකාශනය අර රියදුරු මහත්තයා කෙනෙක් එක්ක කතා කර ජීර්මාරු කරන්න ආසේ ඔබට බාහිර කෙනා දිහා බලාගෙන හිත තුල සාකච්ඡාව පවත්වන්න ධර්ම කරුණු මෙනෙහි කරන කාලේන ධම්ම සාකච්ඡා කියලා. මේ සාකච්ඡාව කරගන්න ඔබට පුළුවන්. ඔබ අනුන් එක කතා කරලා ඔබ නිවන් දකින්නේ නැහැ. ඔබ එක්ක කතා කරගත්ත දවසට ඔබ නිවන් දකි. ඔබ ඔබේ හිතත් එක්ක ගනුදෙනු කරන දවසට ඔබ නිවන් දකි. ඔබ මාත් එක්ක ගනුදෙනු කරාට නිවන් දකින්නේ නැහැ. ඔබ තුල මේ ශක්තිය වැඩෙන්න ඕන. ශ්‍රද්ධාව කියන ශක්තිය වැඩෙන්න ඕන. ඒ ඉන්ද්‍රිය ධර්මයේ බල ධර්මයේ වැඩෙන්න ඕන. විරිය හිත තුල එහෙම පේන එකට විරිය කියනවා. ඒ පේන ශක්තිය බලවත් වෙන එකට කොයි විරිය ඉන්ද්‍රිය ධර්මයේ පෙනෙන එක ඒ පෙනෙන ශක්තිය මේ සිත මේක සිතුවිල්ල. මේක මට අනර්ථය පිණිස ආපු දෙයක්. මගේ හිත අපිරිසුදු වීම සඳහා පහළ වූ දෙයක් කියලා මෙනෙහි වෙන වෙලාවට අන්න බලය හොඳටම සම්පූර්ණ වෙනවා. බල ධර්ම. ඒ ඉන්ද්‍රිය ධර්මයේම බල ධර්මයක් වෙන මේ නම් කිව්වම ඔබට අපහසුතාවල් එන නිසා මම පුළුවන් තරම් සිංහලෙන් මේ කතා කරන්නේ. ශ්‍රද්ධාවත් එක්ක වීරිය වැඩෙන හිත තුල ඒ කෙලෙස් ඇසුරු නොකර ඉන්න. ඒ අපරිසුදු සිත ඇසුරු නොකර ඉන්න විරිය. නේද? ඊළඟට හිත තුල තැන්පත් වෙනවා. සිත පටන් ගන්න තැන පේන ශක්තිය දක්වාම හිත ගමන් කරනවා. හිතේ තියෙන සියල්ල පේන තැන දක්වා ගමන් කරන එකට සතිය කියන්නේ. කායේ කායානුපස්සී වේදනාසු වේදනාසුපස්සී චිත්තේ චිත්තානුපස්සී ධම්මේසු ධම්මානුපස්සී අයං උච්චති සම්මා සති. ඒ කය තුල ඉන්නවා නම් ඔබේ කය තුල කයට වෙන්නා වූ සියලු දේ දර්ශනය පෙනෙනවා නම් ඒ කෘත්‍ය ස්වરૂපයෙන් ඉන්න පුළුවන් නම් ඒක තමයි බල ධර්ම කියන්නේ. සති. නේද? එතකොට යාගේ හිත බාහිරට ගියාම කියන්නේ දුරංගමං එක චරං. හැබැයි මේ බාහිරේ තියෙන ඇතුලේ. කොළඹ කියන නගරේ තියෙන ඔබේ හිත ඇතුලේ. දැන් ඔබ මෙතන ඉඳගෙන අපි මේ දැන් මේ ඉන්නේ අපි කතරගම. මේ කතරගම ඉඳගෙන අපි ඉන්න කොළඹ ගැන. දැන් කොළඹ තියෙන කතරගමද? නෑ. කොළඹ තියෙන කොළඹ. ඒ වුණාට ඔබේ හිත ඇතුලේ කොළඹ පිහිටලා දැන්. ඔබ ඉන්නේ කොළඹද? නෑ ඔබ ඉන්නේ කතරගම. මේ කිරිවෙහෙර ළඟ ඉන්නේ. මේ කතරගම. ඔබ මෙතන ඉඳගෙන හිතට ආව නම් කොළඹ දැන් ඔබ කතරගමද ඉන්නේ? ඔබට ඇසුරු වෙන කතරගමද? නෑ ඔබට ඇසුරු වෙන කොළඹ. ඇත්තටම කොළඹද ඇසුරු ඉන්නේ? ඔබ විකෘති නේද? දැන්වත් තේරෙනවද විකෘති කියලා? සබ්බේ ප්‍රත්‍යඥා උන්මත්තකා කිව්ව එක ඔප්පු කරා නේද? බුදු පියාණන් වහන්සේ කිව්වේ. දැන් ඔබට පුළුවන් නෑ මේක සිතුවිල්ලක්. ඔබ වෙන මොකුත් නෑ මං ඉන්නේ කතරගම කියලා හිතන්න යන්න ඕනේ නෑ. තව එකක් උපදවන්න ඕනේ තියෙන දේ දකින්න. සත්‍ය ඥාන කියන්නේ මේ දකින්න එක. යථා භූතය කියන්නේ පහළ වූ දේ දකින්න එක. අනේ මේක සිතුවිල්ල. අන්න සත්‍ය ඥාන. යථා භූත ඥාන. එතකොට මොනයි සුවිසුද්ධං අවසි සුද්ධ වෙයි. මොනයි සුද්ධ වෙන්නේ? සිත සුද්ධ වෙයි. අවසිනම සංසාර බැම්ම අවසින. දහම තේරෙන අය ඇති. ඒ මොනතරම් සතුට ලැබුණාද මේක අහනකොට. එදා අඟුලිමාල තෙරුන් වහන්සේ බවට පත් වෙන්න මේ දහම කියනකොටනේ මිනිස්සු හැංගෙද්දි බුදුන් වහන්සේ තනියෙන් ඉස්සරහට යන්නේ. මොන බුදුන් වහන්සේ ගාව තිබුණු අවිය මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා. ඔබ දුක් විඳින්නේ ඔබේ බැරිකමට. තේරෙනවනේ. ඔබ දුක් විඳින්නේ
ඔබ මේ අසහනෙන් ඉන්නේ. ඔබේ මූණ මේ තරම් විකෘති වෙලා තියෙන කාගේ බැරි කමටද? පිළිගන්නේ මොනතරම් සතුටුද? මේක පිළිගන්නකොට හරි හිනාවක් එනවනේ නේද? ඇත්තනේ මටනේ බැරි. මම මේ කවුද දිහා බලන් මම මේ විකෘති වෙලා. තේරෙනව නම් එයා සාසනික කෙනෙක්. එයා සාසනේ හොබවන කෙනෙක්. බුද්ධ වචනේ හොබවන කෙනෙක්. සාසන කියන්නේ බුද්ධ වචනේනේ. බුද්ධ වචනේ නැත්තම් මොකක්වත් වෙලන්නේ නැහනේ. මේ කතා කරන මම වැඩක් තියෙන බුද්ධ වචනේ නැත්තම් මට සංගීතයක් බලලා නටන්න පුළුවන් නේ. මගෙන් වැඩක් තියෙනවද? මම වගේ පිස්සු තව ඇති කෝටි ගණක් ඇති. ලෝකෙම ඉන්නෝනේ මේ වගේ සංගීතකාරයෝ. නෑ බුද්ධ වචන කාගෙක් ගාව නෑ. බුද්ධ වචන කාටවත් බෑ. බැරි නිසා එයාගේ එක එයා කියන බුද්ධ වචන කියලා. එහෙම එකක් වෙන්නේ නෑ. බුද්ධ වචන කාටවත් බෑ. අඟුලිමාල රහත් වෙනකොට කොසල් රජුන්ට රහත් වෙන්න කිසිම සුසුකමක් තිබුණේ නෑ. අජාසත්තර තිබුණේ නෑ. බුදුහාමුදුරුවෝ කන්න බොන්න දුන්නට උපස්ථාන කරාට නිවන් දකින්න සුදුසුකම් තිබුණේ නෑ. ඒතර හොඳට මතක තියාගන්න. ඔබ මේ ටික ඉස්සෙල්ලා අවබෝධ කරගන්න. අවබෝධ වුණාට පස්සේ අතරමඟදී ඔබ ඔබේ කෙලෙස් අයින් වෙන්න පුළුවන්. හිටගෙන ඉද්දි වෙන්න පුළුවන්, උඩපණ ඉද්දි වෙන්න පුළුවන්. මොකද ඔබ දන්නවා ආනන්ද හාමුදුරුවෝත් රහත් වෙන්නේ වැටෙන ගමන් ඇඳට. පයල ඉස්සෙල්ලා වැටෙන ගමන් නේ අතරමඟ රහත් වුණු බව. උගසේන උඩ කරණමක් ගහදී උඩදී කෙලෙස් නැති වුණා කියන්නේ. ඊතරම් උත්තරීතර ශාසනයක් ඔබ හොබවන්න. කාණු ගැට්ටක් උඩ ඉඳගෙන බාහ්‍ය දාරිචූරිය රහත් වෙන්නේ. සන්තති යමති. ඔබ දන්නව නේද? ඊරිසිල හොඳට බීලා හිටියේ. ඔබට බොන්න කියනෝ නෙවෙයි. බීම නැවැත්තු නිසා එතනින් ගැලවුනේ. හැබැයි වෙරි හින්දෙන්නේ නැහැ ලේසියෙන්. රෑ වෙනකම් බීලා 12 විතරකම් බොන්නේ නැතිනේ. බීලා බීම එතන ඉඳලා ඉවරයිනේ බීම. එතන ඉඳලා තිත තිබ්බා. තිත තිබ්බේ නැහැ වෙරි පිට ගෙනාවා. දහමහන් යදි තේරෙන්නේ පෙර සංසාරේ මොනතරම් බලයක් ඇද්ද වෙරි පරද්දගෙන රහත් ඵලය ලබන්න. වෙරි මතේ පරද්දන් රහත් වුණා කියන්නේ මොනතරම් බලයක් ඇද්ද? එන ඔබේ හිතේ තියෙන මේ කෙලෙස් මරු පරද්දම් බුදු දහම් බවට ඔබේ හිත පත් කරන්න මොනතරම් බලයක්ද මේක? අසවලා හතුර නෑ යා හතුර කියලා හිතුවා මට ඇත්තටම යා මම ඉස්සෙල්ලා මං වයසින් වැඩි නම් මං ඉස්සෙල්ලා මැරෙයි. අපි වයස් මට්ටමින් මැරෙනවා කියලා හිතුවා මං ඉස්සෙල්ලා මැරෙයි. එයාට තා වයසෙද එයා මැරිලා. එයානේ මගේ මට වැඩියෙන් අතුරුකම් කරන්නේ. මම ඉස්සෙල්ලා යකෙක් වෙනවා ලොකු යකෙක්. අරේ නවක යකෙක්. මොකද යන්නේ? ඒ යකා කනවා මාව. ඒ යකා මට බිල්ලක් වෙනවා. මේ වෛරය දෙන්න කියන්නේ ඔය විදියට. එහෙම මැරිලා ගිහලා එයයි ඊට දරුණු යකෙක් වෙනවා වෙන තැනක. ඒ යකා මාව කනවා. මේක ඉවර වෙන්නේ කොතනවත් ඉවර වෙන්නේ නැහැ. මේ හබේ ඉවර වෙන්නේ නැහැ. තිරිසන් ආත්මෙ ගියත් එකයි. යක්ෂ ආත්මෙ ගියත් එකයි. හැමතැනම එකයි. එම නිසා සංසාරේ ඉන්නකම් ওই ප්‍රශ්න කොට සද්ධාහටම අපි කාටත් තියෙනවා. 550 ජාතකය බුදු පියාණන් වහන්සේ මේ தත්ත්වයටපත් වෙන්න පාරමිතා ධර්ම පුරපු අපිට දේශනා කළ කතා කීපෙන් එකක්. ඔබ දන්නවා රන්තලී ප්‍රශ්නේ. එදා තමයි දේවදත්ත සේරි වාණිජ කතාවේදී කච්චපුට බෝසත් වෙලෙන්දත් එක්ක වෛර වෙන්ති දවස. 49 වතාවක් නිරයට ගියා දේවදත්තයන් බෝධිසත්වයන්ගෙන් පලි අරගෙන. 50 වෙනි වතාවේ බුදුහාමුදුරුවන්ගෙන් පලි අරගෙන දේවදත්ත නිරේ ගියා. තේරුණා නේද? වෛරෙන් නොසන්සිඳෙන හැටි. වෛරේ මොන ආත්මෙ හිටියත් අරක මතක ශක්තිය ලෙස එයාට නොදැනුණාට එයාට දැනෙන්නේ නැති ආත්මෙ වෙනස් වෙච්ච නිසා. නමුත් සිත පහළ වෙන එක වෙනවා. සංසාර හුරුව ඉතුරු වෙනවා. කය වෙනස් වුණු නිසා එයා දන්නේ ඒ ආත්මයක මතක නැහැ. ඊ ආත්මයක මට සිද්ධ වෙනවා. නමුත් මේ ආත්මෙ මතක නැහැ. පෙර කඳ පිළිවිල දකින්න නුවණ තිබුණා නම් මට ඒක බලන්න තිබ්බා. ඔබට මම කියන්නේ ඔබ ගැන කියන්නේ ඔබට. ඔබට ඔබේ අතීතේ පෙනුනොත් ඔබ මොනතරම් බය වේද? අතීතේ කරපු වින් පව් දැක්කොත් බුදු අම්මේ. අපි පව් කියලා හිතන්ද මේ ජීවත් වෙන්නේ. මේ වැඩේ පව් මේ වැඩේ පව් කියලා. මම හිතනවා මෙතන නම් එක්කෙනෙක්වත් එහෙම මට හම්බෙන්නේ නැහැ. පව් නොකර ඉන්නෝ කියන්නේ කොච්චර අමාරු වැඩක්ද? මොනවාද පව් කියන්නේ? බුදුහාමුදුරු කියන්නේ පින් කරන්න කියලාද පව් කරන්න එපා කියලාද? පව් කරන්න එපා කියලා. මොනවාද පව්? ඔබ දානයක් දෙනවා. ඔබ දානයක් දෙනවා. දෙන ගමන් දානි ගන්න දෙන්නෙක් එනවා. ඔබ එක්කෙනෙක් දකින්න මෙයා හොඳ කෙනා. අරයා මෙයා හොඳ නම් අරයා කවුද? හොඳ අඩු කෙනා. දැන් ඔබ ගාව මොන පිනද තියෙන්නේ? දැන් ඔබ කෙනෙකුට විරුද්ධයි දැන්. මෙයා හොඳයිනේ.
මට ගන්න බෑ සමහර උපමා ගන්න බැරි කමට මේ කියන්නේ ඔක්කොම ගත්තොත් අපට ප්‍රශ්න එනවනේ. මේක නරක කෙනෙකුට නම් ඔබ දාන දෙන්නේ නරක කෙනාට දන් දෙන්න ඔබ කැමතිද නැහැ අකමැතියි. දැන් ඔබ පින අතනින් අර දීලා හොඳ කෙනා කියලා හිතපිටක පුණ්‍යාභිසංකාරයක් පිනක් පහල කරන සිතක් ඒක හරි. දෙවෙනි එක. දුන්නු ටික කාලත් නැහැ හරියට ඉතුරු කරලා. දැන් පින් සිද්ධ වෙනවද එහෙම හිතුවම? දැන් අපි පින් කරලා තියෙනවද හරියට? කාපු වලන් අරේ මෙහෙ දාලා ගිහලා දැන් පින් සිද්ධ වෙනවද එහෙම හිතුවම? මගේ කව මෛත්‍රිය තියෙනවද වෛරය තියෙනවද? ඒ අනුව බැලුවම අපි හරියට පිනක් කරලා තේරුම් ගන්නද? පිනක් කරන්න අපි දන්නේ දානයක් දෙනව නම් දුන්න එච්චරයි. වලනුත් අරන් ගියාට කමක් නැති වෙන්න ඕන. අට්ටිමුට්ටි තුසන් ගියාට ප්‍රශ්නයක් නැති වෙන්න ඕන. අට්ටිමුට්ටි රැක ගන්නවා වළඳක් බිඳලා ගියොත් ඉතින් අපි ඉවරයි. අයියෝ අපරාධය අර වළඳ බිඳලා. දැන් පින් සිද්ධ වෙනවද මෙහෙම හිතුවම? දානි සම්පූර්ණ වෙයිද? අලුතෙන් පවක් එකතු කරා නෙවෙයිද? ඔහොම බලන් ගියොත් නම් ඔබ කරපු පින් හොයන්න හම්බෙන්නේ. හැබැයි බුදුන් වහන්සේ දේශනා කරනවා පව් කරන්න එපා කියලා. මොකද පින් කරන්න එපයි කියන්නේ නැහැ. බුදුන් වහන්සේ කියනවා පින් ලේසියෙන් කරන්න බැරි බව. පින කරනකොට අලුතෙන් පවක් එකතු වෙනවා. නන්ද මාතාව දුන්නු දාණය උතුම් දාණය කියලා භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමට දුන්නු දාණය උසස් කියලා කියනවා අසන්තුෂ්ඨ දාණය ගැන කතා නොකර. අසන්තුෂ්ඨ දාණය දෙන්නේ කෞසල මල්ලිකාව කල්පලක්ෂයක් පෙරම් පුරන් ඇවිල්ලා. හැබැයි වේලුකණ්ඨක නන්ද මාතාව සාරිපුත්ත මොග්ගල්ලාන දෙනමට දුන් දාණය උසස් කියන්නේ වේලුකණ්ඨක නන්ද මාතාව අනාගාමී ඵලයේ හිටපු නිසා. ඒ කියන්නේ හිත පිරිසිදු කරලා උප්පරිම මට්ටමට ඇවිල්ලා රහත් වෙන්න එක පියවරයි යන්න තියෙන්නේ. නිසා ඒ කෙනා ගාව හිතේ පව් සිද්ධ වෙන්නේ නැති නිසායි දාණය උසස් වෙන්නේ. අපි දාණය මූණ බලන් කියන්න බෑ අපි දීපු දානවල කොච්චර පව් කඳවල් නැද්ද තාම මතක ඇති අන්න අරයයි තමයි වළඳ බින්දේ. ඒ දකින්නකොට වළඳ මතක් වෙනවා. හැන්ද නැති වුණු එක මතක් වෙනවා. මේ කෙනෙක් සැක කරලා අරයා තමයි හැන්ද හුසන් ගිහිල්ලා තියෙන්නේ. දැන් එයයි දකින්නකොට එයයි එක්ක එයයි මේ ඇහැට පේනකොට හිතෙන් හැන්ද කූරු ගන්නනේ මාර වැඩේ. දැන් තේරුණයි ඩාම. අන්න අරයයි තමයි හැන්ද ගෙනිච්චේ. දැන් මං සතුටෙන් දෙන්නේ දුකෙන්ද? මදි අපි කරපු පින්වල තියෙන හිල් කූඩ ටික. හරි සතුටෙන් ආගෙන කට්ටියනේ. ඊළඟට මතක් වෙනවා ඔය ඉන්න ගම මතක් වෙනවා අර අපි හොඳ ටීපෝ එකක් තිබුණා. අණ්ඩක් කඩලා. ඒකට තට්ටු කළා. අන්න අර ළමයි තමයි අර ගෙදර ළමයි ටික තමයි නරක වසවර්තියෝ. ඔය අපේ ටීපෝ එක කැඩු ළමයි. දැන් කැඩිලා හදලත් ඉවරයි. තාම හිතේ එක හදිලා නැහැ. දැන් දානේ දීලා ඉවරයි. දානේ කාපු මිනිස්සයා දාලා ගියපු වළඳ තාම ප්‍රශ්න ඉවර. දැන් අවුරුදු 100ක් ගිහිල්ලා බලන්න මතක් වුණා. දැක්ක ගමන් එනවා වළඳ. මේ කියන එක තේරුණාද? ඔන්න අපේ පින් ටිකේ හැටි කරපුවයි. මගෙන් ඉල්ල රුපියල් 10ක්. දුන්නා මේ මිනිහ බීඩියක් බෙව්වා. මම බීඩි පනෝට අකමැතියි. දුන්නු පිනට වැඩිය හිතෙන් අල්ලගත්ත පව දකින්න වාරයක් ගන්න බීඩිය මතකෙට එනවා. පිළිගන්නවා මේ අය? පිළිගත්තා නම් ඔන්න දහම් මැස පොඩ්ඩක් පොඩි පැලයක් පැලවෙලා බුද්ධ භෝගයක්. දැන් එතකොට ඔබ බේරෙන්න ඕන එළි ඉන්න කෙනාගෙන්ද ඔබේ හිතේ තියෙන බීඩියෙන් නෙවෙයි සිතෙන්ද? සිතනේ අපිරිසුදු. ඇහැද අපිරිසුදු හිතද? හිත අපිරිසුදු නම් හිතෙන් තමයි ඇහත් පාලනය වෙන්නේ. හොඳයි හිතෙන නැතුව නැති ඇස් තියනවද ඔබට? හිත සුදු නම් ඒක ඇස පිරිසුදු වෙන්නේ ඉබේම. රහතන් වහන්සේගේ ඇහැ පිරිසුදු වෙන්නේ. ආයතන නිරෝධය කියන ආයතන වල මේ කෙලෙස් යන්නේ නැහැ නේ එළියට. උපන්නේ කැසුරු වෙන්නේ නැත්තම්. ඉතින් එළිය කෙනෙක් හතුරෙක් කියලා පේන එක නෑ එහෙනම් පවෙන් ගැලවිලා. මම හිතනවා අද නම් තේරෙන්න ඇති. මේව කතා කරන හැටි ඉඩ දෙනවා කියන්නේ මේ දහම දොරන හැටි ඉඩ දෙනවා කියන්නේ මේ ලංකාවට මහ වාසනාවක්. මේව කතා කරන හැටි ඉඩ නොදෙනවා කියන්නේ ලංකාවේ තුන් ලෝකෙටම වැඩක්. මොකද මේ දොඩන්නේ මේ බුද්ධෝත්පාද කාලෙක විතරයි. ඒ ටික දෙනෙන්නේ දොඩන්නේ. හැමෝටම දොඩන්න බෑනේ. හැමෝම කතිකයෝ නෙවෙයිනේ නේද? හැමෝටම පුහුණුවක් නැතුව පෙර සසර හුරුවක් නැතුව කියන්නත් බෑනේ. එතකොට ඒකට අනුග්‍රහයක් දෙන එක කොයිතරම් පිනක්ද මුළු රටේමයිට පින් කරන්න අවස්ථාව. ඔබ හොඳට තේරුම් ගන්න මේවා හැමතැනම වේලන්න වී බෑ. වී වේලන්න මූදේ බෑනේ.
මූද විශාලට පිට්ටනක් වගේ තිබ්බට වී වේලන්න බෑ මූදේ. වැලි ගොඩවල වේලන්න පුළුවන්. බෑනේ. ඒකට තියෙනවනේ තාර පාරක් හරි නේ කොන්ක්‍රීට් ගහපු එකක් හරි ගෝණියක් හරි තියෙනවනේ වී ටික වේල ගන්න. ඒක හරි දුර්ලභයිනේ අමාරුවෙන් හදන වී ටික වේලන එක ඊටත් අමාරුයි. ඒ වගේ දහම ඒ තරම් අමාරුයි. හැබැයි භාවිතා කරන්න පොඩ්ඩක්වත් අමාරු නෑ. මොකද කාටවත් පේන්නේ නෑ. කවුරුත් ඉතින් ඔහෙම ඇස් තියෙන නිසා බලන් ඉන්න ලෝකෙ දිහා. අපෙත් ඇහැට පේනවා. හැබැයි පේන ගමන් අපි ඇතුළ දකිනවා. අරයට එක ඇහැයි අපිට ඇස් දෙකයි. තව එහාට යනකොට දෙවෙනි දැහැන්ට ඇස් 3යි 4යි. ඕම ඇස් වැඩි වෙනවා අපිට. අරයට එක ඇහැ එන්නේ නැහැ පොට්ට වෙලා නැති වෙලා යනවා. අන්ධ බහල ප්‍රත්‍යඥයට එක ඇහැක්වත් නැහැ. එළිය පේන කෙනාට ඇතුළ වෙන පෙනී එළිය පේන කෙනාට කිව්වේ කවුරු කියලාද බුදුහාමුදුරුවෝ? අන්ධ බාල ප්‍රත්‍යඥ. බාලයා කිව්වේ ඇතුලේ තියෙන කෙලෙස් අසුරු කරන නිසා බාල වැඩ කරන නිසා. අන්ධයි කිව්වේ ඒව නොපෙනෙන නිසා. එහෙනම් අන්ධ බාල ප්‍රත්‍යඥ. කල්යාණ ප්‍රත්‍යඥ. බුද්ධ වචනේ ඇතුලෙන් එන නිසා, එය මතුවෙන නිසා, එය අසුරු කරන නිසා. ප්‍රත්‍යඥ කියන්නේ කෙලෙස් උපදින මට්ටම. කෙලෙස් උපදුනාට ඒ කෙලෙස් පේන නිසා පේනවා කියන්නේ ධම්මස තියෙනවා. බුද්ධ වචනේ තියෙනවා. ඒ නිසා කල්යාණ ප්‍රත්‍යඥ. ඒ සෝවාන් මාර්ග ඉඳලම කල්යාණ ප්‍රත්‍යඥ. අනාගාමී කෙනත් කල්යාණ ප්‍රත්‍යඥ. රහත් මාර්ගයේ කල්යාණ ප්‍රත්‍යඥ. රහතන් වහන්සේ ප්‍රත්‍යඥ නෙවි. රහතන් වහන්සේ කවුද? අරිහතුන් වහන්සේ. උත්තමයා අන්න එතෙන්ට එනකන් 7 දෙනෙක් කල්යාණ ප්‍රත්‍යඥ. ඒ අනිත් අය අන්ධ බාල ප්‍රත්‍යඥ. අපිට බැරි වුණා මගේ මීටර 100 දුවල ගනිපු සාතිකේ ගහ ගන්න අන්ධ බාල ප්‍රත්‍යඥ කියලා වරහන් කරලා ඒක අමතක වුණා. හැබැයි ඒක ගැහුවම තමයි වටින්නේ මහා ගෞරවයක් නේ. 100 මීටර 100 දුවල දිනපු කෙනා දිනලා තියෙන වෛරය. 9 දෙනෙකුගේ හිතේ වෛරය උපදවලා මම ලැබපු ජය මොකද්ද? ජයං වේරා පසවති. බුද්ධ වචනේ. ධම්මපදයේ. කියවල නැද්ද? ඒතර අපි දිනනද? පැහැදිලා. ලෝකෙන් සම්මානයක් දුන්නට සංසාරෙන් හම්බෙන්නේ නැත. අර වෛරයට අපි දැක්ක ගම හිනාවක් ඒද යටින් වෛරයක් එයිද? මම සම්මාන ගන්න වේදිකාවට නගිනකොට මාත් එක්ක දුවපු 9 දෙනාම මට මෛත්‍රියෙන් ඉන්නවද? මෛත්‍රිය පහළ වෙනවද හිතට? ඇත්තටම අපිට අප්පුඩි ගන්නවද මේ ගහන්න බැරුව අපිට ගහන්න බැරුව අත් දෙක එකට වදිනවද? ඇත්ත කියන්නේ. අපේ ළමයටනේ බැරි අපේ එක දුවන්න යන්නෙත් නෑ ඉදිරිපත් වෙන්නෙත් නෑ කියලා ඒ අම්මලත් අප්පුඩි ගහන මේ නිවාසය දින්නා කියලා. මේ ඉස්කෝලේ මේ නිවාසෙ දින්න කියලා අප්පුඩි ගහන්නේ අපේ කාටනේ දුවන්න බැරි. කකුල් නෑනේ මේ යකාට. කිය වෛරයෙන්ම අප්පුඩිය ගහනවා අර දින්න මිනිහට ගහන ගැහිල්ල තමයි. ඇත්ත කියලා මේ දන්නවා ඒක කටවල් අරින්න බෑ කාටවත්. මේක සත්‍යනේ ඉතින් නේද? හැබැයි ඉතින් කියනවා අපි නම් මෛත්‍රිය කරන අප්පුඩි ගහන්න බෑ. කොහොමද අප්පුඩි ගහන්නේ? සංස්කාරය කියලා වෙනකොට ඇඟ වැඩ කරනවද? විසංකාර ගතං චිත්තං. අපි පස්සේ කතා කරමු. දහමේ ඵලයේ හිට එහා එකක්. අපි බැලුවම ජීවත් වෙලා නැහැ. වචන කියන්න බෑ මේ මූණු ටික බලාගෙන. අපි ජීවත් වෙලාද ප්‍රශ්න ගොඩක පැටලිලා. හැබැයි පැටලුණු බව මූණේ තිබ්බට Taman දන්නේ. ඒකනේ මූණු එක එක හැදේ. ඒක හැදේ කාගේ ප්‍රතාපවත් මූණක් හොයන්න පුළුවන් දහමාද්දි විතරයි. ඔන්න දහමානවට තේරෙනකොට hina එනවා. ඔන්න දැන් නම් තේරෙනවා අර කෙලෙස් නැති වෙලා. මූණ මේ බිම බලන් එයා හාරනවා මහා නිධානයක් ඔයද එක්කෝ කාට හරි ගහනවා මේ බලන් දන්න බලන් ඒ ගතිය මූණේ දන්නෝ දනිති දහම දන්න කෙනා මූණ බැලුව ගමන් මූණේ තියෙනවා එයි කවුද කියලා ඔක්කොම ඉතින් අපි එක hina වෙනවා යටින් හිතනවා තියන්නේ මූ ඉතුරු කරන්න හොඳ නැහැ බුදුහාමුදුරගෙන චින්චවාන එක හිතුවා වගේ තමයි නේද නෑ ඔබට මේ කෙලස් ටික කියලා දෙන ඕන එක හැදුවේ. කෙලස් තේරෙනවා නම් මොනතරම් වටිනවද? ඇත්තනේ මේ ඇත්තමයි. එහෙනම් සිත සුද්ධ නම් එයාගේ මූණ දිහා බලන් කොහොම කියන්නේ? සිත සුද්ධ කෙනේ මූණේ ලස්සන රත්තරන් දියමන්ති ඉක්මවා යනවා. බුදුන් වහන්සේ දේශනා කරනවා ඒක. සියල්ල ඉක්මවලා යනවා. අතිස්ක්‍රමණය කරනවා.
බුදුහාමුදුරු ළඟ හිටියත් ඉතේ කෙලෙස් නම් මූණ අර හට්ටි වගේ තමයි. මොන හට්ටි? කුණ්ඩ හට්ටි යන්න. මෙහෙමයි කිව්වේ. මට මතක නැතුව හිටියේ කුණ්ඩ හට්ටියක් වගේ එල්ලගෙන. දම් බෙදන්නේ තෙල්ලගෙන. පළවෙනි හැන්ද මට බෙදා ගන්න බැරි වුණානේ. මං උයලා මං උත්සාහ කරේ පළවෙනි හැන්ද හාමුදුරන්ට බෙදන්න. වෙන එකේ පැනලා බෙදුවනේ. දැන් මූණ කුණ්ඩ හට්ටියක් වගේ. වෙන කෙනෙක් ඉල්ලනවා බෙදුවද? කිසිම කතාවක් නැහැ. ඒ කතා නැත්තේ මෛත්‍රියෙන් සීලෙන් ඉඳලා නෙවෙයි. වෛරය නිසා. දාන ඉවරලා සංඝරත්නේ වැඩියට පස්සේ කියන්නේ මට දානේ දෙන්නව මුන් ඇරියේ නැහැ. අන්න හිත නිවිච්ච ප්‍රමාණය නේද? මම මහන්සියෙන් බත ඉව්වේ. පිඟන් කෝප්ප පිරිසිදු හේතුව මට ඉස්සෙල්ල හැන්ද බෙදා ගන්න. බලන්න දුක් විඳින හැටි නේ. ඉස්සෙල්ල හැන්ද බෙදුවා නම් හිතන්නේ අනේ අර හාමුදුරන්ට බෙදා ගන්න බැරි වුණානේ. මොකක් හරි අපිට එන හොඳට දුක් විඳින්න ක්‍රමයක් අපට මේ ලෝකේ තියෙනවා. නැත්තම් හිතන්නේ බෙදන්න තිබුණු හැන්ද හරි නෑ. එක්ක බත හයියයි. බතට හැන්ද එන්නට බත වේලිලා. ඈන පොඩ්ඩයි යා. දෙවෙනි සැරේ බෙදනකොට අතින් එප පොඩ්ඩක් බෙදුව පොඩ්ඩයි නෙපින්. මේ හට්ටිය බෙදුවට ආම්නුන කන්න බැරි වුණත් පින්නේ. එපයි කියද්දි බෙදන්නේ ඒකනේ. අපි හිතන් ඉන්නේ මේ එපයි කියද්දි බෙදාගස්ස පින් ටිකක් ඒක. සංඝ ඒ දානේ ගන්න සංඝරත්නයේ මම උපමාවක් පමණි. සංඝරත්නයට රතුහාල්. අපි බෙදන්නේ සුදු හාල් වඩා හොඳට සම්බ. බෙදනකොට එපා. මුණ ඇඹුල් බෙදනගෙන. ආමේ මොනවද ඕන? මහවුනොන්ට මුණ ඉතින් කියා ගන්න බැරි නම් කියන්නේ දරුවා මට රතුහාල්ලු. රතුහාලු වෙලා නැහනේ. මලානා වැඩි. ඔන්න අපේ හිත තියෙන හැටි. මොනතරම් අපි දුක්ඛයක් විඳිනවද? මොනතරම් අපි හිත ප්‍රශ්න වල පැටලිලා. ඔබට මේක කතා කරද්දී ඔබට මේ ඒ දාන බෙදන තැනම හිත සුද්ධ කරගෙන දාන බෙදන්න පුළුවන්. කවුරු හරි ඉල්ලන දෙන්න මට බෙදන්න. ආමෙන්. පුදුම සතුටෙන් යා මේක දෙනවනේ. නේ? එහෙනම් ඔයා බෙදන්න කියලා මොන සතුටෙන්ද දෙන්නේ? ඒ බෙදන්න දෙන එක පිනක් කියලා එයා දන්නවා. මම මේ දෙන එක ඒ බෙදීමයි දෙකම මට අයිති. මම බෙදපු එකට පක්ෂ නිසා බෙදපු එකේ කොටස මට අයිති. මෙයාට දුන්නු නිසා ඒ පිනත් අයිති. පින දෙගුණයයි. අපි හිතන්නේ එහෙම නෙවෙයි මම බෙදුවම තමයි පින. එහෙම හිතලා අනුංගිල්ලීම ප්‍රතික්ෂේප කිරීමේ පවයි පළවෙනි වෙන්න ඕන කියලා ගත්ත දිට්ඨියේ සම්බන්ධතාවයයි බැලුවාම කරපු පවුණම්. ඊට වඩා දේවල් තියෙනවා කියන්නේ කිව්වොත් හම්බෙලා නැහැ නිසා කියන්නේ. එතකොට අපි මේ සසරේ ජීවත් වෙනවද? බුදුන් මේ විඳපු දුක්ඛන්දරාව. අසවල් කෙනා මගේ හතුරා. ඇත්තටම හතුර කියලා කෙනෙක් නැහැ නෙලි. එළියේ තියෙන ඇහැට පේන රූපයක්මයි. මේ දර්ශන ඥානය එනතුරු කිසිම කෙනෙක් මගපල් ලබන්නේ නැහැ. එළියේ තියෙන දේ රූපයක්. සතර මහා ධාතුන්ගෙන් ඇදිච්ච රූපයක්. පඨවි ආපෝ තේජෝ වායු වලින් ඇදිච්ච රූපයක්. එහෙම හිතන ගමන් හිතෙනවා හිතෙන් කියනවා නෑ. එහෙම හිතන්න එපා. ඒ වුණාට ඔය ඉන්නේ ಗುಣපාලම තමයි. ඕක හරි හොරා. ඒකෝට බුදුහාමුදුරුවෝ එක පොඩ්ඩක් මතක් වෙනවා නෑ. ඒ රූපය හැදුනේ සතර මහා ධාතු වලින්. ආහිත කියනවා නෑ. ඔය ಗುಣපාලය. ඕක හොරා. බුදුහාමුදුරුවෝ කිව්ව එකත් එනවා හිතේකන් හිතට. තමන්ගේ අතීත විතර්ක විඥානයත් හිතට එනවා. ඕක හොරා. ඉතින් ඔහොම හිත ඉන්නකොට බුදුහාමුදුරුවෝ දේශනා කළ දහම අපේ තුල පරදිනවා. අපේ කෙලස් ටික දිනනවා. දිනන අපි මූණ දැන් ඔන්න අර හට්ටියක් වගේ තමයි. එල්ලගෙන ඉන්න ඔය දිහා බලාගෙන. සමහරට එයාට අර සිද්ධිය මතක් වෙන්නේ නැතුව ඇති. එයාගේ හිත තුල මේ රූපේ වෙනුවට වෙන එකක් ආවත් දන්නේ නැහැ. වෙන කෙනෙක් ගැන මං හරියට රෝගෙන ඉන්නවා. කෙනෙක් ඇවිල්ලා වුණ මොකෝ නිකන් කල්පනා කරන්නේ. දැන් එයාට මොකෝ කරන්නේ? අතේ වතුර එකක් තියෙන කෙනාගෙන් බීම එකක් ඉල්ලුවොත් හම්බෙන්නේ වතුරනේ තියෙන කෙනේ දෙන්න වෙන්නේ මට. ලුණු පොළොත්තක් තියෙන කෙනෙන් වතුර ඉල්ලුවක් දෙන්නේ ලුණු පොළොත්ත. දැන් ඔරෝගෙන ඉන්න කෙනෙන් ඇහුව මොකද්ද කියන්නේ? තියෙන වචනෙන්ම තමයි කතා කරන්න වෙන්නේ. ඉතින් ඒක පේන්නන්න තකමැති නිසා ළමයි මට උගුර අමාරු වෙයි වැඩ කතා කරන්න හොඳ නැහැ. කියලා මග ඇරලා තාබරුවක් කියලා අරක වහ ගන්නවා. තමන්ගේ තත්ත්වයන්ට පෙන්නන්නේ මේක තමයි ඔය කිව් ටික තේරුණා නම් තමන් සංසාරේ ඉන්න හැටි සසරේ එහෙ මෙහෙ ඇවිදින හැටි දුක් විඳින හැටි පෙනේ. තේරෙනවද? මේ දුක අස් කරගන්න මේ සවල් වලින් දෝෂ වලින් නම් බෑ. මේක මොලේ ගැට ගහලා නැවක ඇද්දත්
බෑ. මේනේ 70000ක් දාලා ඇද්දත් ඔය මොලේ සුද්ධ කරන්න බැරි බව තේරෙනවද දැන්? හැබැයි බුදුන් වහන්සේ දේශනා කරන එක වචනයකට ඇත්තු තියම් මොකක්වත් ඕනේ නැහැ. නිකන් හිතන්න විතරයි ඕන සංස්කාරයක් කියලා. සිතුවිල්ල කියලා හිතන මොහොතේම ඔබ සත්‍ය ඥානය ලබාගෙන ඉවරයි. ඔන්න සාක්ෂි. දැක්කයි. සත්තු සාක්ෂි දෙන්නේ. දෙවියෝ සත්තුෙක් ඇවිල්ලා. ආන්ගින්නේ ඉතින්. දෙවියෝ සාදු කියන එක අපිට එන්නේ නිසා දෙවියෝ සතාට කිව්ව අඬන්න. ඉතින් හරි. නේද? අපි පොලිමේ ඉන්නව පෙන්නන්න අපි කොහොම කරන්නේ? කෑරලා පෙන්නනවා අපි. ඉන්න නේද? ඒ වගේ තමයි. එතකොට ඔබට දැන් පුළුවන්කම ලැබුණොත් මේක සිතුවිල්ලක් කියලා හිතන්න. මේ අසවල හතර නෑ මේක සිතුවිල්ල. ඇත්තටම මොකද්ද? සිතුවිල්ල. මේක නේද සත්‍ය ඥාන කියන්නේ. මේ තමා තුළ ආධ්‍යාත්මය තුළ හටගත්තා වූ කෙලෙස් හිත දකින මොහොත තමයි සත්‍ය ඥානය. මේක මට අනර්ථය පිණිස විපාක පිණිස පහළ වූ දෙයක් කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක තමයි එහි ක්‍රියා ස්වરૂපය කෘත්‍ය ස්වરૂපය කෘත්‍ය ඥානය. ඔබට පෙනුණා නම් අනේ දැන් මම මිදුණා. මං ඒ මොහොතේ ඒ බුද්ධ වචනේ මගේ තුල ජීවමාන වෙලා කෙලෙස් ටික පෙරදිලා ගියා. එහෙනම් ඒකට කියන්නේ කෘතඥාන ਸਰව සම්පූර්ණ වීම. ඒ මොහොත සඳහා කෘතඥානයි. ඒවන්ති පරිවට්ටන් ද්වාදසාකාර යථා භූත ඥාන දර්ශන න සුවිසුද්ධං හොසි කියන්නේ මොකද? තාම සුද්ධ නැහැ. ඒ මොහොතට සුද්ධ වුණාට ස්ථිරව සුද්ධ නැහැ. ඒකයි න සුවිසුද්ධං කියන්නේ. සුවිසුද්ධං කියනව රහත් වෙන මට්ටමේදී සියල්ලම මේ කෙලෙස් යටපත් වෙලා සිත ඔය පිරිසිදු මට්ටමේ ස්ථිරව තිබුණ කොහොම ඇත? මේ දැනුත් ඉතින් එක එක ඒව මතක් වෙනවා. ඉතින් මතක් වෙන ඒවට බය වෙන්න එපා. මේක සිතුවිල්ල කියලා මෙනෙහි කර බලන්න දැන්. ඔබට පුළුවන් ඔච්චරනේ. මොකද ඔබ හදනේම නෑනේ උතන එකක්වත්. අපි හිතලා හදනවා නම් අපි එකම හිතයිනේ තියාගන්නේ. නේ? ඔය සින්දුව කියන්නේ එක සිත දෙතැනක කියලා. ඒ කියන්නේ එක සිතක් නෑ. ඒ පටන් ගන්න එකක් කියලා දෙතැනක කියන්නේ එතනම එකක් සිතක් නැහැ. ගායකයා මේක නොදැනගත්තට ඇත්ත ලියවිලා ගායකයා පිස්සෙක්. ලිව් එකක් පිස්සෙක්, ගායකයා පිස්සෙක් අහන්නේ වුණොත් ඒ මට්ටමම තමයි. ඔහෙ දෙක සිතක් තියෙන්නේ. ඒ සිත නැති වුණා තව එකක් එනවා. දකින්නේ බලන කෙනා, නොදන්න කෙනා නොදන්න එනේ ඔක්කොම. කවුරුවත් දන්නේ නැහැ මේක වෙන කිසි කෙනෙක් දන්නේ නැහනේ. අන්ධ බාලයි. කවුද දන්නේ? මේක අහලා දැක්ක ගමන් ඔප්පු වෙලා ඉවරයි. පරිඤ්ඤය පිරිසන් දැකලා ඉවරයි. ඒක යනකොට තව එකක් එනවා. ඒක යනකොට තව එකක් එනවා. එපා වෙන්නේ නැද්ද? කවුරු ගැනද එපා වෙන්නේ? මේ බාහිර ලෝක දෙපා වෙන්නේ තමන්ගේ හිතද? අන්න හිත පිළිකුල් වෙන්නේ තෙන්දී. අට්ඨියති jiguජ්ජති හරායති. පිළිකුල් වෙන්න කිව්වා, පිළිකුල් කරන්න කිව්වා, පහර දෙන්න කිව්වා. මේ හරහට හිටින්න කොහොම බාර ගන්න එපයි කිව්වා. අට්ඨියති jiguජ්ජති හරායති. ගිරිමානන්ද සූත්‍රය කියනෝ නේද? එතකොට ඔබ මේ අහන් ඉන්නේ ගොඩ සූත්‍ර වලින් මම ඔබට ගැළපෙන විදියට කතා කරන ටික. නේද? කතරගම යන්නේ ඔබ දන්නවා. කතරගම මේ කිරිවෙහෙර භූමියට මේ එන්නේ. කිරිවෙහෙර බිම්බිමට එන්නේ මොකද? ඇත්තටම එන්නේ කතරගම කියොත් ආනිසංස තියෙන නිසා. නිවන් දකින්න නෙවි. නිවන් දකින්නේ නැත් ඇති. ඒ ඇගෙන් අහලා දැනගන්න ඕනේ ඉතින්. නිවන් දකින්න කැමතිත් නෑ. අකමැතිත් නිවන් දැක්කම ගෙවල් දොරවල් නැති වෙනව නිසා නිවන් දකින්නත් එච්චර කැමැත්තකුත් ඒකනේ නිවන් දකින්නට විරුද්ධ නැත්නම් ඉතින් දෙයියනේ මේවට උදව් කරන්න එපා. මේ වචනේ කිව්වට පස්සේ කවුරුත් මොකක් කාටවත් දෙන්න බෑනේ. දෙන්න හිතෙන්නෙත් නෑනේ. සියල්ලකින් මිදුණු කරලා මක්ක අනුගේව දෙන්නේ. දැන් සිදුවක් කුමාර කාටවත් මොකක් දුන්නයි. දෙන්න දෙයක් tie බුදුන් වහන්සේලාට දෙන්න දෙයක් නැහැ. ඔයත් නැතුව ඉන්නවා. ඉතින් මොනවද දෙන්නේ? නේද? දැන් අපි ගාව නම් දේවල් තියෙනවනේ අර මේ වළං වල ඉඳලම කුසියෙන් පටන් ගත්තොත් එවනම් ජරාම් පැත්තනේ. වළං වල ඉඳලම තියෙනවා. ඇඳන් කුස්සිය ඊළඟට වැසිකිලි කැසිකිලි නාන කාමර ඊළඟට ඇඳන් පුටු මේස බැලුවම සිමෙන්ති ඔච්චරයි. ඔය ටික මගේ නිසා මං මැරිලත් නොතර. මගේ මං දාලා යන්නේ නෑ. මං දෙන්නෙත් නෑ අනුන්ට. එහෙනම් අපි කොතනද උපදින්නේ? බුදුන් මේ ඔයත් තේරෙන්නේ නැද්ද? ඒක මගේ කියලානේ හිතෙන් අල්ලන් ඉන්නේ. ගෙදර ඉඩම මතක් වෙනකොට මේක සිතුවිල්ලක් කියලා හිතුවම ඉඩම නැති වෙයි කියලානේ බය.
ඒ නිසා ඉඩම ඒ ගැන මම හිතන්නේ නැහැ. ඒක සුද්ධ කරන්නේ නැහැ. ගේ මගේ කියන අපෝ ඒකත් බෑ. දැන් බැලුවා එකක්වත් බෑනේ. නෑ දැන් ඔබ ඉඩමක් මතක් වුණා කියන්නේ. ගේ මතක් වුණා. මේක සිතුවිල්ලක් කියලා හිතුවා කියලා ගෙට මොකුත් වුණාද? සල්ලි පර්ස් එකට මොකුත් වුණාද? බැංකු පොතට මොකුත් වුණාද? මොකුත් වෙන්නේ නැහැ බය වෙන්න එපා. දැන් ඔබ හිතුවා කියලා ලැබෙනවද? හොඳ ඔබ දැන් ඔබ හිතුවා කියලා බැංකු පොත අතට එනවද? පොතේ සල්ලි ඕන ගන්න බැංකුවට යන්න එපා. ලැබෙන්නේ නෑ. ගේ මගේ කිව්වට ලැබෙනවද ගෙට? ඌ ඉන්න වාඩිනේ ගෙට වෙලා. පොඩි පුටු කැහැල්ලක. කියන්න ලැජ්ජයි. පුටුවක් තියන් වාඩි වෙලා ඔහම ඉන්නව බලාගෙන. මහා ගේක පුංචි කැහැල්ලක. තේරෙන්නේ නැති නිසා hina යන්නේ. හොඳටම තේරෙන්න hinaවෙන් පිරෙනව මොන දැනට තේරුනේ නැහැ. ඒ තරම් වාසනාවන්ත. මේ ගෙදරත් හදලා පණ දාගෙන සිමෙන්ති නැවුකණන් ඇතලා. පරාල රීප් උළු තියලා වාඩි වෙලා ඉන්න හති අරිනෝ පොඩි පුටුවක වාඩි. ඒත් හතිලු. දැන් වැඩ ඉවරලා හති ඉවර නැහැ. ඉතින් ගේ ඉන්න වෙලාවක් නැතිලු. ගෙදරක ඉන්න වෙලාවක් නැතිලු විවේකේ. ගෙදර හිටියත් නිවහඩු දවසේ ඔළුව ගෙදර නැහැ. හිත ගෙදර නැහැ. හිත කොහෙද? ඔෆිස් එකේ පෙර ආත්මේ අනුන් කරපුවයි, පත්තරේ තියෙන ඒවයි, රූපවාහිනී කඩමාල්ලේ තියෙන ඒවයි ඔක්කොම ඔළුවෙන් යන්නේත් නැහැ. ඔය හවස් වෙද්දි කියනවා මේ ඔළුව පොඩ්ඩක් හරි දෙන ඔය මක් හරි බාම් ටිකක් ගන්න. ඉතින් බාම් ටිකක් ගාලා එම්බාම් කරනවා. ඔළුව එම්බාම් කරනවා. එතකොට ඒ විසයි අර විසයි දෙකම තර නිසා ඉඳ යනවා. ගෙදර ඉඳලා සැප විඳලා මේ ඇයි දන්නව මේකනේ කියන්නේ නැත්තේ. කියන්න ලැජ්ජයි. ඇත්තටම ලැජ්ජයි. ඉතින් සතියේ එක දවසක් නිවාඩු වෙන්නේ එදාට ඉතින් නිවාඩු දවසට ඔෆිස් එකෙන් නම් ගෙදර එන්නේ උඩ පැන ගෙදර එනවා. ගෙදර ආපු ගමන් මතක කරන රෙදි හොදන්න තියෙනවා. හොදපුව අවුවේ දාන්න තියෙනවා. අවුවේ දාපු අයන් කරන්න තියෙනවා. බැලුවාම ඔෆිස් එක මීට හොඳයි. ඔෆිස් එකට ගියාම හිතෙනවා ඔෆිස් එකේ ඉන්න මූණු ලාකඩ මූණු දැක්විනවට වැඩිය හොඳයි ගෙදර. නේ ලාකඩේ හොඳ ගෞරවයන්නේ. ලාකඩ සීල් තියෙනවා. නේද? ඔෆිස් එකට ගියාම හිතනවා ගෙදර හොඳයි. ගෙදර ආවම හිතනවා ඊට හොඳයි රකියා කරන තැන. රස්සාව කරලා 50ක් විතර යනකොට හිතනවා දැන් නම් ඉක්මනින් විශ්‍රාම යනවා. විශ්‍රාම ගියාම තරහ වෙන්න බෑ මේ වහන් ඉන්න හොඳට. පොඩ්ඩක් තරහ වෙන්න බෑ. ඊට පස්සේ ළමයින්ගේ ළමයි අර මොන්ඩිසෝරි අර ලොකු රාජ්‍ය සේවය ගියපු කෙනා දැන් ළමයි දෙන්නේ කල්ලගෙන මොන්ඩිසෝරි ගාව ඉන්නවා. දැන් ඔයා මොන්ඩිසෝරිත් යනවද? අනේ මේ ළමයි දෙන්න එක. මේක ඉවරයක්. ඔයිට යා කියන්නේ නැහැ කි. මේ හිනාව නැති වෙනවා. නැද්ද? ඊට පස්සේ ඒ ළමයා ඉස්කෝලේ දාන්න ඔක්කොටම කෝල් කරනවා. මේ හොඳ ඉස්කෝලේකට දාන්න. ඉතින් ඉහළයට කතා කරන ඉහළයි ගණන් ගන්න නැතුව කියනවා මම රස්සාව කරද්දි කරාලු මේ මිනිස්සු උදව් කරන්නේ නැති. කවුද නරක ඉස්කෝලේට දාන්න බලන්නේ නේද? ඉතින් හොඳ එකට දානත් ඒත් කේට්ටුව ගාවට වෙලා. අනේ හම්බේ මේ සංසාරේ තාම තේරුන්නේ නැත්තම් මොනවා කරන්නද දෙයන්නේ නේද? තේරුණු කෙනා ඉතින් ඒ ළමයා බලන්නේ. ඇයි? වෙන ඉන්න ක්‍රමයකුත් නැහැනේ. කොහේ හිටියත් අල්ලනෝනේ. කැලේකට යන්න බෑ ගස් කපන්න ආව කියලා අල්ලනවා. ගලක් උඩ ඉන්න බෑ නිදන් කඩන්න ආව කියලා අල්ලනවා. කොහේ මේ ලංකාවේ ඉන්න තැනක් නැහැ ඇත්තට. පාරේ ඉන්න බෑ කුඩු විකුණන කියයි. දැන් ඉන්න තැන ගෙදර ඉන්න බෑ මොකද දන්නේ මු ගෙදර ඉන්නේ කියලා ඔයාගේ. මහා ප්‍රශ්නේ මේක සසරේ හැටි. කොහොමද මේ මිනිහ කන්න හම්බ කරන්නේ කන්නේ බොන්නේ. ඕවා තමයි. මිනිස්සු කවුරුත් එකයි. තේරෙයිද? ඉතින් වයසට ගියාම කන්නත් බෑනේ. නේද? අටුකොස්සර මේවි කන්න බෑ. දැන් ඇත්තෙත් නෑ ඉතින්. ඒක නිසා ප්‍රශ්නකුත් නෑ. මාස් මිලෝස් කැල්ලවි කන්නත් බෑ. විකල ගිලින්න බෑ උගුර වැඩ කරන්නේ නෑ. විශ්‍රාමය කියන්නේ ඔක්කොගෙම විශ්‍රාමයි. ඒස ඇවිදින්න බෑ උස්සන් යන්න ඕන. අයියෝ අයියෝ. මේ කිව්වේ සංසාරේ දුක. අපි මේ ගොක්කත්ත පොල්ලත්ත වැටෙනකොට ගොක්කත්ත hina වුණා. හදපු උපමාවක් වුණත් හරි ආදර්ශවත්.
පොල්ලත් කියාගෙන ගියාලු කමක් නෑ යාළුවා මම වැටෙනවා. හැබැයි උඹත් වැටෙනවා කියලා. උඹත් ඊළඟ දවසේ උඹ වැටෙද්දි ඊළඟ එක hina වෙනවා. ওই ක්‍රමයේ ඉවර වෙන්නේ නැත්te යාළුවෝ කියලා වැටුණලු. මට කියන්න තියෙන්නේ එච්චර තමයි. අපි කවුරුත් ওই තැනට ඇවිල්ලාම තමයි මේකෙන් අවුට් යන්නේ. ඉස්සර කළු කොණ්ඩේ. දැන් බටහිර සුද්ධංගගේ සුදු කොණ්ඩේ. ඉතින් සුදු පාටට එච්චර කැමතිත් නෑනේ අපි. හැම සුදු වුණාට කැමති වුණාට කොණ්ඩේට කැමති නෑ සුදු වෙනවට. කොණ්ඩේ ගානවා තියෙන ඔක්කොම. නානකොට හේදෙනවා අයි ගාන. කාට පෙන්නන්නද? දැන් මට බලන්න උවමනාව නිසා නුඹට පේනවට ගැට. තාම අපි හිතනවද අපි ගැන? සමහරු යන බෑග් එකේ තියෙන ඔය ඔක්කොම කොණ්ඩේ ඩයි කරන එකයි හැම එකම තියෙනවා. 50ව කතුර හැමදාම වැඩි ගස් කපන්න බෑ. හැමතැන ගිහිල්ලා කපලා ආයි ගහනවා. බල ඉන්නවා ඉතින්. පවුඩර් ටින් එක ඒක තමයි මේ අය ගාව වෙන බ්‍රීෆ් කේස් තියෙන්නේ. බ්‍රීෆ් කේස් එකකින් දැන් බලන්නේ නැහැනේ බෑ ඕම්පයක් දන්නේ නැහැ. මේ සංසාරේ කවදාවත් ඉවර වෙන්නේ නැති ගමන. අවසානයේ ඉතින් ඕව ගාන්න බැරි දවසක් එනවා. මුළු කොණ්ඩෙම ගහන්න එපා. කළු ගෑහම කොණ්ඩේ විතර නේ ඔළුවයි කළු වෙනවා. හැමත් කළු වෙනෝනේ. තේරෙනවද කියන්නේ? ඕ කියන්නේ අකමැත්තෙන් ඉන්නවා. කැමති නෑ ඉතින්. ඊට පස්සේ මොන විටමින් දුන්නත් ඇඟ හැදෙන්නේ නෑ. පොඩි කාලේ ඉතින් D සෙට් අරම දෙනකොට හැදෙනවා. දැන් D නෙවෙයි. D ඩබල් දුන්නත් ඇඟ හැදෙන්නේ නෑ. ඉතින් ගිහිල්ලා කියනවා මේ දැන් ඉතින් විටමින් උරන් නැතිලු ඇඟට විටමින් අවශෝෂණය කරගන්න නැතිලු. දැන් ඉතින් වෙන හතක් බලා ගන්න මොනව කරන්නේ? සංසාරේ ස්වභාවය මේ මතක් කරේ ඔබට. දැන් අර දහම් ඥානය ලැබපු අයට මෙන්න මේ සසරේ තියෙන බියකරුකම මම අර ඔබට ටිකක් නොදැනෙන්නේ කිව්ව ඔබ හිත රිදවන්න බැරි කමට එකපාරට මරණානුස්සතිය කතා කරන් ගියා නම් ඉවරයි. මේ කවදාවත් මගේ මූණ බලන්නේ එන්නෙත් නැහැ. ඒ නිසා දැන් අර මම වෙන ක්‍රමයකට කිව්වේ ඔබට නොදැනෙන්න. hina වෙන්නේ අහන් හිටි අපිට වෙන්නේ නැති නිසා. නැද්ද? ඉතින් මේ මරණානුසතිය වැඩෙනවා කියන්නේ මේ සංසාරේ බියකරුකම තේරෙනකොට අපි හරි නිවෙනවා. එයා බොහොම සංවර සරල කෙනෙක්. තැන්පත් වෙන ඉබේමයි මේක වෙන්නේ. අඟුලිමාල දහමහන් ඉද්දී තැන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගෙන ඉබේම තැන්පත් වුණා. නේද? මොනතරම් සුනීත අහිංසකම කෙනෙක් නේ තාම මොකද හෙන් දහම. අහිංසක නම් අහිංසකම නිවන නම් නෑ. හිත ඇතුළ අහිංසක නෑ. හිතේ සසර යන රූප එනවා. මාකර් දෙයක් එනවා ඒක හිතෙන් ඇසුරු වෙනවා. ඒක පේන්නේ නැහැ. පේන්නේ නැති තැන අකුසල් සිතක් කියලා පේන්නේ නැති තැන අවිද්‍යාව. එන අවිද්‍යාව කාටත් තියෙනවා. අවිද්‍යාවට ගෝචර වෙන රූප ඇතුලෙන් සකස් වෙන සංකල්ප විවිධයි. මොනවා සකස් වුණත් එයි උපන්න සංකල්පයට යටත් වී ඒකට යටත්ව පාලනය වීම සිද්ධ වෙනවා. එම නිසා මේක සමහරට කුඩා ළමෙක් වෙන්න පුළුවන්. මේක අවබෝධ වෙන්න පුළුවන් මේ අහන් ඉද්දි. ටංකාල අවබෝධ වෙන්න පුළුවන්. තප්පරෙන් ඉවරයි යගේ ගමන සංසාර ගමන. මේ සිතුවිල්ලක් කියන එක මේ පොඩි ළමයෙකුට තේරුණා. මේක සිතුවිල්ලක් නේ. මට ආපු තරහ කියන්නේ සිතුවිල්ලක් නේ. මම මේ සිතුවිල්ල ක්‍රියාත්මක කරුවා මට පවක් සිද්ධ වෙනවා. මට පව සම්පූර්ණ වෙනවා කියලා හිතන්න පොඩි ළමයට පුළුවන්. එයාට වඳින්න වෙනවා අනිත් අයට මතක තියාගන්න. මොකද එයා සීලෙන් උසස්. භාවිතෙන් උසස්. තේරුණාද? එයාට මෙනෙහි කරන්න ශක්තිය ආව. මෙනෙහි කරනවා කියන්නේ එහෙම පේන එක. බුද්ධ වචනයට අනුව ගැළපී පේන එක. අසවලා හතුර කියන්නේ සිතුවිල්ලක් නේද කියලා එයාට පේන ශක්තිය ආවොත් එහෙම ගලපන ශක්තිය පහළ වුණොත් එයාට යටත් ඉන්න අවට ඔක්කොම. හැබැයි මිනිස්සු දන්නේ එයාට යටත් කියලා. දෙවියෝ බ්‍රහ්මයෝ වඳින කෙනෙක් කියයි. ඒ තත්ත්වෙටපත් වෙන්න ඔබට තියෙන්නේ. ඔබ දෙවියන්ගේ පින බලවත් කරන කෙනෙක් බවට පත් වෙන්න තියෙන්නේ මේ දහම තුල. දෙවියෝ උත්තමයෝ බවට පත් කරන කෙනෙක් බවට පත් වෙන්න. දේවතා ආරක්ෂක ඒකයි දෙවියෝ ඔබ ආරක්ෂා කරන්නේ. ඒ දෙවියන්ට වස්තු සම්භාරය ඔබ නිසා ලැබෙන නිසා. ඒ පින් කෙතක් ඔබ පුණ්‍යක් කෙත්තන් අනුත්තරං දුර්ලභේදමය ආලද්දා. බුද්ධ පුත්තං බුද්ධ පුත්‍රයෙක්. ඔබ බුදුහාමුදුර සරණයින ඔබ බුද්ධ පුත්‍රයෙක්මයි බුදුන් වහන්සේගේ දරුවෙක්මයි. බුද්ධ පුත්ත කියන්නේ ඔබට নমස්කාර දෙවියන්ගේ ලැබෙනවා. තේරුම් ගන්න.
ඉතින් මම හිතනවා අද මේ ධර්ම කරුණු ටික මේ සම්මා දිට්ඨිය ගැන තේරෙන්නට ඇති. මොනතරම් වටින දෙයක්ද සම්මා දිට්ඨියටපත් වෙන්න පුළුවන් නම් දිට්ඨිය කියලා කියන්නේ අකුසල් සිත. උපන්න සංකල්පෙන් බාහිරයක් නියෝජනය වෙනව නම් හිත තුලම ඒ උපන්න දෙයට හිත තුල ඇලීම සකස් වෙනවා නම් තණ්හාව පහළ වෙලා නම් ඒක තමයි දිට්ඨිය කියන්නේ. ඒක දුක පහළ වීම කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් ඒක සංස්කාර ධර්මයක් කියලා. උපාදානස්කන්ධයක් ඒක අනිත්‍ය දෙයක් කියලා මෙනෙහි කරන්න පුළුවන් නම් අන්න ඒකයි දිට්ඨියකටපත් නොවුන කියන්නේ. දිට්ඨියකටපත් නොවෙන්නේ දිට්ඨියක් තියෙන කෙනෙක්. දිට්ඨිය මිදීමෙන්, දිට්ඨිය අවබෝධයෙන්, දිට්ඨිය දැකීමෙන්, දිට්ඨියට එකඟ නොවීමෙන්, ඒ කියන්නේ සද්ධර්ම ඥානෙ පහළ වී දහමට අනුව ගැලපීමෙන් දිට්ඨිය මිදෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීලවා. ඔහුට දර්ශනය තියෙනවා, දස්සනේන සම්පන්නව දර්ශන ඥානෙ තියෙනවා. ඒ කාමේසු විනය්‍යගේ දන් ඒ හිතේ තියෙන සංකල්පයටයි කාමය කියන්නේ. රූප කාම හිතේ තියෙන සංකල්පයට රූපයටයි කාම කියන්නේ. අන්න ඒකට ඇලීම, ඒකට යටත් වීම නවතින එකයි කාමේසු විනය්‍ය ගේදන් ගේද වුණා කියන්නේ නැවතුණා. නහි ජාතු ගබ්බසිය නැවත ගබක උපදින්නේ මේ ගැබේ විශ්ව ගැබ තුල උපදින එක නවත්ත ගත්ත වෙනවා. මං හිතනවා තේරෙන්නේ නැති. ඉතින් අපි කාටවත් පුළුවන් සම්මා දිට්ඨියටපත් වෙන්න. කතා කරද්දි පුළුවන්. කතා නොකරද්දි පුළුවන්. කෙනෙක් කතා කරද්දී ඔබේ හිත දකින්න ඔබට පුළුවන්. අර රියදුරු මහත්තයා වාහනේ පදවද්දී අනිත් අයට සැලියුට් කරනවා, ජියර් මාරු කරන ඔක්කොම කරන්නේ දැන් පුරුද්දෙන්. එහෙනම් මේ දහම අහගෙන යනකොට දහම පුරුද්දක් බවට පත් වෙනවා. ඒ දහම පුරුද්දක් බවට පත් වෙන ගමන් මේ සියල්ල නවතිනවා. සියලු සංසාර බැමි ටික නවතිනවා. අඟුලිමාල උත්තමයන්ගෙන් අපි අද පටන් ගත්තේ. අඟුලිමාල උත්තමයන් වහන්සේ ලෝකෙට දුන්නු ආදර්ශය තමයි තමන්ගේ තිබුණු දඩබ්බරකම බුදු වචන ඉස්සරහා නැති කරලා දාගත්තා. ඔබට කරන්න තියෙන මෙච්චරයි. ඔබට ලෝකෙන් උදව් හම්බෙන එක නෑ නිවන් දකින්න. බලාපොරොත්තු වෙන්නත් එපා. අඟුලිමාලට නිවන් දකින්න ලෝකේ කාගෙන්වත් උදව් හම්බුනේ බුදුන් වහන්සේගෙන් විතරයි. බුදුන් වහන්සේ anu දහම ධර්මස්කන්ධය. එහෙනම් බුදුන් වහන්සේ anu ධර්මස්කන්ධය නම් ඔබට මේ දහම බුදුන් වහන්සේමයි. මේක ඇහුණා නම් ඔබට තේරුණා නම් අවබෝධ වුණා නම් ගලපන්න පුළුවන් කියලා ඔබේ තුල ශ්‍රද්ධාව පහළ වුණා නම් මේ ඇසුරු කරන්නේ බුදුරජාණන් වහන්සේමයි. ඒ ගෞතම බුදු පියාණන් වහන්සේ තුළ මෙතෙක් පහළ සීල බුදුන් වහන්සේලාගේ උත්තම වචනයමයි මේක. ඔබට පුළුවන් වූ දසුර ඔබට දැනේ ඔබේ හිත වෙනස් වෙන හැටි. ඔබේ හිත වෙනස් වෙන කය සැහැල්ලු වෙන හැටි. කය නිවෙන හැටි. හිත නිවෙන හැටි. කය දැනෙන්නේ නැහැ මහා සමාධියක්. ඔබෙන් පින් බලාපොරොත්තු අයට ඔබෙන් මේ පින ලැබෙනවමයි. නේද? අන්නේ තත්ත්වෙට ඔබපත් වෙන්න. සබ්බේ සංඛාර දුක්ඛ, සීල සංස්කාර දුකක් කියලා දේශනා කරන බුදුන් වහන්සේ. සංස්කාර කියන්නේ සිත කය වචනේ සකස් වීම. චිත්ත සංකාර, කාය සංකාර, වචී සංකාර. ඒ සිත කය වචනේ සකස් වෙන ක්‍රම තුනකට. පිනකින්, පවකින් සහ බලයකින්. පුණ්‍යාභි සංස්කාර පිනකින්. අපුණ්‍යාභි සංස්කාර පවකින්. අනිද්ധ്‍යාභි සංස්කාර ඥාන අභිඥා බල තුලින්. අරූපතල රූපතල ඔය සියලු බල වලින් අනිකුත් ධ්‍යාන ශක්තිය වලින් සකස් වෙන සිතුවිලි ධාරාවට තමයි කියන්නේ අනිද්ധ്‍යාභි සංස්කාර. එතකොට මේ සියලු සංස්කාරයන්ට බුදුන් වහන්සේ දුන්නේ මොකක් කියලාද? සබ්බේ සංඛාරා දුක්ඛ. සියලු සංස්කාර දුකයි. ඔබට ඔප්පු කරගන්න බැරි එකයි තියෙන්නේ. ඔබ මේක ඇහුවට අහපු දේ ඔබට ගලප ගන්න බැරි අඩුව විතරයි ඔබ ගාව තියෙන්නේ. ඒක තේරුම් ගන්න අද. එන ඔබට හිතෙනවා අසවල අහතුර මේ වෙලාවේ තියෙන සිත කය වචනේ තුනක්. ඔබට දැන් සිතෙන් පව් කරනවා තනියෙන් හිතලා. හයියෙන් කතා කරලා වචනෙන් පව් කරනවා. අතින් පයින් ගහලා කයින් පව් කරනවා. තුන් දොරක් හම්බ වෙන ඔබට. ඔබ අඩු ගන්න එකකින් පවත්නවා. ඔබ අනිත් අයට නොපෙන හිතෙන් පවත්වන. ඒකට චිත්ත සංස්කාර කියන්නේ. චිත්ත සංස්කාර කියන්නේ මන ආයතනය. මන පුබ්බංගම අද මම මේ සියලු ධර්ම මන මුල තුලින්ම පටන් ගනී. මන කියන ආයතනේ මුල් කොට පටන් ගනී. මන පෙරටු කොට වෙයි. දැන් ඔබට තේරෙනවද? එහෙනම් ඔබ දැන් අසවල හතුර කියලා හිතෙන් පව් කරනවා වචනෙන් කරන එක සීමා වෙලා නේ පොඩ්ඩකට తాවකාලික පාලනයක් වෙලා කයින් කරන එක తాවකාලික පාලනයක් වෙලා මොකද ඔබ දුර්වල ඒ වෙලාවේ ඔබ කයින් දුබල නිසා ඔබට බාහිරේ බල ශක්තියක් නැති නිසා නැත්තම් බාහිර බලවතෙක් නම් ඔබ එහෙම හිතුණු කෙනාට ගහනවා ඔබ චණ්ඩියෙක් කියලා හිතන් ඉන්නේ ඔබ දුබලයටයි චණ්ඩියා කියන්නේ දහමට අනුව ලෝකේ ඉන්න දුබලම කෙනා තමයි සම්මත ලෝකේ චණ්ඩියා කියන්නේ තේරුන්නේ නැති නැත්තම් හොඳයි තේරුණා නම් අමාරු වෙටනවා ඒ තේරුම් ගත්ත කෙනා නේද ලෝකේ උත්තරීතර කෙනා කියන්නේ තමන්ගේ හිත පරද්දන කෙනා. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරන සියලු සංස්කාර දුකයි කියලා. මොකක් මතක් වුණත්
මොනවද දුක කියන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ. ඉපදීම ඉවර නැහැ. ඉපදුණු මරණ ඉවර නැහැ. ඉපදුණු ලෙඩවීම ඉවර නැහැ. ඉපදුණු වයසට යෑම ඉවර නැහැ. ඒක නිසා මොන දුකද මේකේ තියෙන්නේ මේ සංස්කාරය ඇතුලේ? මේ සිතුවිලි ධාරාව ඇතුලේ නැවත උපදින හේතු. ඉපදුණොත් මරණය. ඉපදුණොත් ලෙඩවීම, ඉපදුණොත් වයසට යෑම. ජාති ජරා ව්‍යාධි මරණ හතර පුණ්‍යාභි සංඛාරය ඇතුලේ තියෙනවා. අපුණ්‍යාභි සංඛාරෙත් තියෙනවා. අනිත්‍යාභි සංස්කාරෙත් තියෙනවා. සංස්කාරයෙන් මිදුණු තැන මොනයි නැත්තේ? සසර ගමන ඉවරයි. මොන සංස්කාර ඇතුලේ සසර ගමන ජාති ජරා ව්‍යාධි මරණ තියෙනවා නම් සංස්කාරයෙන් මිදුණ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ නැතිනම් මරණේ නැවතුවා නම් අමරණීයයි. ලෙඩවීම වයසට යම නැවතුවා නම් අජරයි. ජරාවෙන් මිදුණාමයි අජර අමර. ලෙඩ නොවන වයසට නොවන නොමැරෙන. ඔබ ආස නොමැරෙන්නනේ. ඉතින් මේ ක්‍රමයේ යටතේ අපේ යන ක්‍රමයේ තුල මරණය තියෙනවා. අපේ යන ක්‍රමයේ තුල උපතට හේතු තියෙනවා. අපි යන ක්‍රමයේ තුල අපේ ජීවත් වෙන රටාව තුල වයසට යෑම හේතු තියෙනවා. ලෙඩවීම හේතු තියෙනවා. ලෙඩවීම වයසට යෑම මේ සියල්ල නැත්තේ කොයි ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමෙන්ද? ලෞතර සම්මා සම්බුදුන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව ක්‍රියාත්මක කිරීමෙන් ජාති ජරා ව්‍යාධි මරණ හතරම නැති වෙනවා. ඒ ජීවත් වෙද්දිම ඒක කරන්න තියෙන්නේ. මැරිලා කරන එකක් නෙවෙයි. ජීවත් වෙද්දි. ඒ ඔබ මේ අවස්ථාවේ පටන් ගත්තා. කෙනෙක් පටන් ගන්නව නෙවෙයි. අපේ වචන එහෙම කියවුණාට ඒ සිංහල භාෂාවේ ස්වභාවය. ඒ කෙනාට ඒ ශක්තියක ඥානයක් වෙලා පහළ වෙන්න ඕන. එයාගේ බලයක් වෙලා පහළ වෙන්න ඕන. මෙහෙම හිතන්න පුළුවන්කම ලැබෙන්න ඕන. මෙහෙම ගලපන ශක්තිය හැදෙනකන් ඒක තමයි බල ධර්ම. මේ බල ධර්ම හැදෙන තුරු මේ අහන ඉන්ද්‍රිය ධර්මවල මේ අවබෝධ කරන ඥාන දර්ශනය තුල ඒක ඔබට ක්‍රියාත්මක කරන්න බලයක් වෙන තුරු සසරින් ගැලවෙන්නේ නැත. අද ඔබ අකමැති කෙනා හෙට දවසේ ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්. ඔහු ඔබෙන් සසරින්ම පලි ගන්නවා. මතක තියන්න. ලෙඩෙක් වෙලා හරි දරුණු වෙලා හරි ඔබට විරුද්ධ වෙලා හරි ඔබෙන් පලි ගන්නු ඇත. එවැනි අය හැර වෙන ළමයි ඔබට ලෝකෙ හම්බෙන්නේ නැත. ඔබට කරන්න පුළුවන් එකම දේ ඒ ළමයි දහමට ගන්න එක. එතකොට එයාගේ පෙරපින් මතු වෙනවා. පෞසිත ඔක්කොම නැති වෙනවා. එහෙනම් දහම හැර වෙන සරණක් කාටවත් නැත. අඟුලිමාල කාටවත් මෙල්ල කරන්න බැරි වුණා. දිසාපාමොක්නේ අඟුලිමාල වගේ කෙනෙක් හදන්නේ නේද? බුදුහාමුදුරුවෝ බුදු ගුරුන් වහන්සේ ගුරුවරයාණෝ යතිවරයාණෝ දුකට වේදානෝ නමින් ගෞරව නාම ලැබපු බුදුන් වහන්සේ අඟුලිමාල ලෝකේ කාගෙත් ඉස්සරහා නිවුණු සෝපත් වුණු කෙනෙක් කරනවා. ඒ බුද්ධ දේශනාව එසේනම් ඔබටත් අද මම ප්‍රාර්ථනා කරනවා නේද? මේ කතරගම පිම්බීමේ සිට ප්‍රාර්ථනා කරනවා මේ ධම්මස පහළ වෙලා මේ ධහම බලයක් වෙලා මේ විදියට හිත පාවිච්චි කරන්න බලය ලැබෙන්න. සීල බලය ඔබේ ආහාර සීල බලය තුන් ලෝකෙ පැතිරෙලා මේ ව්‍යසන රෝග සියල්ල දුරු වෙන්න ඔබ තුලින් බලය විශ්වයට පැතිරේවා කියලා ප්‍රාර්ථනා කරන්න පුළුවන්. මට එච්චරයි. මේ ප්‍රාර්ථනාව තුළින් සියලු දෙනාට ධම්මස පහළ වේවා කියලා මට ප්‍රාර්ථනා කරන්න පුළුවන්. එපමණයි. එතකොට ධර්ම ශ්‍රවණය ආනිසංසයෙන් පින්වත් ඔබත් ධර්ම දේශනා කිරීමෙන් මමත් රැස් කරගත්ත අප්‍රමාණ පුණ්‍ය බල මේ කියන්න බැරි තරම් ලෝකේ තියෙන උතුම්ම පින ධර්ම ශ්‍රවණය. උත්තරීතර පින තමයි ධර්ම ශ්‍රවණය. එතකොට මේ පින කවුරු කරා? තේරුණා හෝ නැති වුණා හෝ ඔබ දුන්නේ බුදුහාමුදුරන්ටයි අනුග්‍රහය. බුදුන් වහන්සේ අනුදහම නම් ඔබ දහමහන් හිටියා කියන්නේ ඔබ බුදුන් වහන්සේට ගරු කළාමයි. ඒ සියලු බුදුන් වහන්සේට ගරු කරාමයි. සියලු බුදුන් වහන්සේලගේ වචනයමයි මේ ඇහුවේ. එහෙනම් ඔබ බුදුන් වහන්සේලාට ගරු කිරීමෙන් ලැබපු පින තමයි ලෝකේ උතුම්ම පින. ඒ පින රැස් කළ පින්වත් ඔබ මේ මොහොතේ රැස් කළ පිනත් ධර්ම දේශනා කිරීමෙන් මම රැස් කළ පිනත් එක්කොට අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඇතුළු මෙතෙක් පහළ වූ සීල තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට මේ පින උත්තම පූජාවක් වේවා. මෙතෙක් පහළ වූ සීලම පසේ බුදුරයන් වහන්සේලාටත් මහ රහතන් වහන්සේලාටත් රහතන් වහන්සේලාටත් මගපරලාභී මහත්මයන්ටත් බුදු බවට නිවනට විවරණගත් උතුමන්ටත් මේ පින උත්තම පූජාවක් වේවා. සම්බුද්ධ ශාසනය බාර සියලු දිව රාජතුමන්ට දෙවි දේවතාවුන් උතුමන්ට බ්‍රහ්ම ලෝකයට නාග ලෝකයට භෛරව දේවතාවුන් වහන්සේට වෘක්ෂ දේවතාවුන් වහන්සේට මෑණි දිව රාජතුමයන් වහන්සේලාට සතරවරම් මහා දිව රාජතුමයන් වහන්සේලා ඇතුළු අනෙකුත් සියලුම දිව සභාවලට සීල ප්‍රඥා සභාවලට
සංසාර දුකෙන් අත මිදීම පිණිස පතන්නා බෝධියකින් නිවනින් සැනසීම පිණිස මේ සියලු පින් හේතු වාසනා වේවා. අප හැම දෙනාම නමින් මියගේ සෑම දෙනාටත් පින් බලාපොරොත්තු සැමටත් පින් ගන්න පුළුවන් සැමටත් පින් ගන්න බැරි සැමටත් තුන් ලෝකයට සසර දුක් කෙලවර නිර්වාණ සාන්තියටපත් වීම පිණිසම මේ පින් හේතු වේවා වාසනා වේවා.